එතකොට බලමු 14 වෙනි ප්‍රශ්නේ. පේෂ කර්මාන්තයේ නව නිපයුම්. එතකොට අපි එදා මුලින්ම කතා කරා 1733 මතකනේ 1733 ජෝන් කේ දුවන නඩාව. නේ? එතකොට ඒකෙන් සිද්ධ වුණු කාර්යය තමයි රෙදි විවීම වේගවත් වීම. රෙදි විවීම වේගවත් වීම. හරිනේ? ඊට පස්සේ මම කිව්වා දැන් ජෝන් කේගේ දුවන නඩාව නිසා රෙදි විවීම වේගවත් වුණාට බ්‍රිතාන්‍යයේ පේෂ කර්මාන්තයේ නියුක්ත වෙච්ච නිර්මාණ ශිල්පියාට එකකින් උත්තරයක් ලැබුණේ නැහැ. මොකද හේතුව රෙදි වියන එක වේගවත් වුණාට නූල් නිෂ්පාදනය වේගවත් වුණේ නැහැ. අපි එතනදි කතා කරලා පෙන්නුවා පුජ්‍යලයෝ 6 දෙනෙක් නේ දවසක් තුල නිපදවන නූල් ප්‍රමාණවත් උනේ එක පුජ්‍යලයකට එක දිනයකදී රෙදි විවීම සඳහා පමණයි. මෙන්න මේ අර්බුදයට විසඳුම් සෙවීමේදී ඊළඟ නිර්මාණය බිහි කරනවා ජේම්ස් හාග්‍රීව්ස් ජෙනි යන්ත්‍රය මතකනේ ජෙනි යන්ත්‍රය ඒක කපු කටින යන්ත්‍රයක්. ඒක කපු කටින යන්ත්‍රයක් නූල් නිෂ්පාදනය කරන යන්ත්‍රයක්. ජේම්ස් හාග්‍රීව්ස්ගේ ජෙනි යන්ත්‍රය. ඒක අතින් ක්‍රියාත්මක වෙන යන්ත්‍රයක්. හරිනේ? ඒක අතින් ක්‍රියාත්මක කරන යන්ත්‍රයක්. පැහැදිලිනේ? අපි මට මතක හැටියට එදා අපි මේ අවස්ථා දෙක ලිව්වා 1733 ජෝන් කේගේ දුවන නඩාව කියන එකයි 1764 ජේම්ස් හාග්‍රීව්ස්ගේ ජෙනි යන්ත්‍රය කියන එකයි ලිව්වයි කියලා මට මතකයි. ඊළඟට තියෙන 1769 නිර්මාණකරුවා තමයි රිචඩ් ආක්‍රයිට්. රිචඩ් ආක්‍රයිට් නිර්මාණය කරන්නේ ජල රාමුව. නේ? රිචඩ් ආක්‍රයිට් නිර්මාණය කරන්නේ ජල රාමුව. මෙන්න මෙතන මේ පැත්තේ තියෙන මෙන්න මේ පින්තූර තමයි ජල රාමුව කියලා කියන්නේ. නේ? මේකත් කපු කටින යන්ත්‍රයක්, නූල් නිපදවන යන්ත්‍රයක්. මේකත් නූල් නිෂ්පාදනය කරන යන්ත්‍රයක්. ඒතර මේ යන්ත්‍රයේ තිබුණ පොඩි අඩුපාඩුවක් නේ මේ යන්ත්‍රයේ තිබුණ අඩුපාඩුවක් මොකද්ද මේ යන්ත්‍රය ප්‍රමාණයෙන් විශාල නිසා ඒක ලියා ගන්න බෑ උතන දැන් ඕගොල්ලෝ ලියන්නේ වර්ෂයයි පුජ්‍යලයයි නිර්මාණයේ නමයි ඒකෙන් කෙරිච්ච කාර්යයනේ ලියන්නේ එතකොට 1769 රිචඩ් ආක්‍රයිට් ජල රාමුව. ඒතර ජල රාමුවෙන් සිද්ධ කරන්නේ කපු කැටීම. කපු කැටීම වේගවත් වුණා. මේ යන්ත්‍රය තුළ තිබුණ දෝෂ දෙකක්. ඒ කියන්නේ මේ යන්ත්‍රය තුළ අඩුපාඩු දෙකක් තිබුණා. එකක් තමයි මේ යන්ත්‍රය ප්‍රමාණයෙන් විශාල නිසා නිවාස තුල භාවිත කරන්න පුළුවන්කම තිබුණේ නැහැ. මතකනේ ඒක එතන පොතේ ලකුණු කරගන්න. මේ යන්ත්‍රය ප්‍රමාණයෙන් විශාල නිසා නිවාසවල භාවිත කරන්න අපහසු වුණා. ඒ වගේම මේ යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ ජල බලයෙන් නිසා ජල පහසුව නොමැති ස්ථානවල මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න බැරි වුණා. මේ ජල රාමුව කියන උපකරණේ අඩුපාඩු දෙකක් අපි දකිනවා. හරිනේ? ඊළඟට 1779 සැමුවෙල් ක්‍රොම්ප්ටන් 1779 සැමුවෙල් ක්‍රොම්ප්ටන් මෙයා නිර්මාණය කරන මියුල් යන්ත්‍රය. මියුල් යන්ත්‍රයක පින්තූරයක් දීලා නැහැ ළමයි අපිටනේ. මියුල් යන්ත්‍රයේ පින්තූරයක් දීලා නැහැ. මියුල් යන්ත්‍රය නිෂ්පාදනය කරනවා. එතකොට 1779 මියුල් යන්ත්‍රය සැමුවෙල් ක්‍රොම්ප්ටන් මට මතක නැහැ එදා කොහොමද ලිව්වේ කියලා වර්ෂය ඊළඟට නිර්මාණයද පුජ්‍යල නමද කියලා ඔයගොල්ලෝ ඒ පිළිවෙලට ලියා ගන්න 1779 කීවෙනි ප්‍රශ්නද? එපද කීවෙනි ප්‍රශ්නද? අපි මේ කතා කරන්නේ 14 වෙනි ප්‍රශ්නේ. අපි එදා 14 වෙනි නතර කරේ මට මතක හැටියට. එමනේ
පේෂ කර්මාන්තයේ නව නිපයූ හා ඉන් සිදු වූ සේවා. ඔව් ඔයතන ලියා ගන්න ඕනකොට පිළිවෙලින්නේ වර්ෂය ලියන්න ඕන ඊළඟට පුජ්‍යලයාගේ නම ලියනවා නිර්මාණය ලියනවා නිර්මාණයෙන් වෙච්ච කාර්යය. හරිද? එතකොට 1779 සැමුවෙල් ක්‍රොම්ප්ටන් එයා නිර්මාණය කරන උපකරණ තමයි මියුල් යන්ත්‍රය. හරිද? දැන් මියුල් යන්ත්‍රයෙන් වෙච්ච කාර්ය බලන්න. මියුල් යන්ත්‍රයෙන් වෙච්ච කාර්යය තමයි වඩා සියුම් හා ශක්තිමත් ලෙස නූල් සකසා ගැනීම. වඩා සියුම් හා ශක්තිමත් නූල් නිපදවීම. පැහැදිලිනේ? මෙතන 1779 සැමුවෙල් ක්‍රොම්ප්ටන් මියුල් යන්ත්‍රය වඩා සියුම් සහ ශක්තිමත් නූල් නිෂ්පාදනය කිරීම. ඒ කියන්නේ නූල හීනි ශක්තිමත් භාවයෙන් වැඩි. හැදේ වෙනවනේ. දැන් අපි නිර්මාණ කීපයක් කතා කරා. ජෝන් කේගේ දුවන නඩාව, ඊට පස්සේ ජේම්ස් හාග්‍රීව්ස්ගේ ජෙනී යන්ත්‍රය, රිචඩ් ආක්‍රයිඩ්ගේ ජල රාමුව, ඊට පස්සේ තමයි සැමුවෙල් ක්‍රොම්ප්ටන්ගේ මියුල් යන්ත්‍රය. හරිද? ඊට පස්සේ 1785 මං ඉන්නේ පෙළපොතේ 4 වෙනි පිටුවේ ළමයි. පෙළපොතේ 4 වෙනි පිටුව 1785 ඔයගොල්ලෝ පෙළපොතට ගිහිල්ලා ඒ ටික ලකුණු කරගන්න ඕන. 1785 එඩ්මන්ඩ් කාර්ට්රයිට් එයාගේ නිර්මාණය තමයි වාෂ්ප බලයෙන් ක්‍රියා කරන මියුල් යන්ත්‍රය. දැන් මේ සැමුවෙල් ක්‍රොම්ප්ටන්ගේ මියුල් යන්ත්‍රය එඩ්මන්ඩ් කාර්ට්රයිට්ගේ නිර්මාණය තමයි වාෂ්ප බලයෙන් ක්‍රියා කරන මියුල් යන්ත්‍රය. වාෂ්ප බලයෙන් ක්‍රියා කරන මියුල් යන්ත්‍රය. වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වෙන මියුල් යන්ත්‍රය. හරිද? ඒකෙනුත් වෙන්නේ නූල් නිෂ්පාදනය කිරීම. වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වෙන මියුල් යන්ත්‍රය ඒකෙනුත් සිද්ධ වෙන්නේ නූල් නිෂ්පාදනය කිරීම. හරිනේ? එතකොට මම ආපහු මතක් කරොත් පහුගිය සතියේ අපි කතා කරන් ආපු තැන නේ අපි පටන් ගත්ත 11 පන්තියේ පළවෙනි පාඩම කාර්මික විප්ලවය කියන පාඩම. නේ? ඒතර කාර්මික විප්ලවය 18 වන සියවසේ යුරෝපා මහද්වීපේ බ්‍රිතාන්‍යයෙන් තමයි ආරම්භ වුනේ. එමනේ. එතකොට කාර්මික විප්ලවය යුරෝපයෙන් ආරම්භ වීමට බලපෑ හේතුව තමයි වෙළඳාම. නේ. ඒතර යුරෝපීය රටවල් අතර 18 වන සියවස වන විට වෙළඳාමේ ප්‍රමුඛත්වයේ ගත්තු රටවල් කිහිපයක් හිටියා. බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ඕලන්දය වගේ රටවල්. ඒ රටවල් අතුරින් 18 වන සියවසේ වෙළඳාම ඉදිරියෙන්ම සිටියේ බ්‍රිතාන්‍යය. එමනේ. ඒතර කාර්මික විප්ලවය පටන් ගත්තේ බ්‍රිතාන්‍යයෙන්. අපි ගියති වැඩි වෙලාවක් පාවිච්චි කළේ කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වීමට බලපෑ හේතු. මතකනේ? කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වීමට බලපෑ කරුණු. මම කීපයක් කෙටියෙන් මතක් කළොත්. නේ? කාර්මික විප්ලවයේ බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වෙන්න බලපෑ එක කාරණයක් තමයි කර්මාන්ත සඳහා ධනෙ ආයෝජනය කරන්න පුළුවන් ධනවතුන් පිරිසක් බ්‍රිතාන්‍ය තුල වාසය කිරීම. කර්මාන්ත සඳහා මුදල් යොදවන්න පුළුවන් ධනවතුන් පිරිසක් බ්‍රිතාන්‍ය තුල සිටියා. කාර්මික විප්ලවය ඇති වෙන එක හේතුවක්. හරි. ඊළඟට 18 වන සියවස වන විට බ්‍රිතාන්‍ය ජනගහනය වැඩි වෙච්ච නිසා භාණ්ඩ සඳහා තිබුණු ඉල්ලුම ඉහළ ගියා. ඒ වගේම පුනරුදය නිසා අර 14 15 සියවස් වල පුනරුදය නිසා බ්‍රිතාන්‍ය තුල තාක්ෂණික දැනුම දියුණු වෙලා තිබුණා. කර්මාන්ත
ශාලාවලට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නිපදවීමට යොදා ගන්න යපස් නැත්නම් ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන ගල් අඟුරු බ්‍රිතාන්‍ය තුල තිබුණා. නේ? ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය මගින් අර ඉඩම් හිමියන් විසින් සුළු ගොවීන් සතු ඉඩම් එකතු කරලා ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය ආරම්භ කරපු නිසා ඉඩම් අහිමි වෙච්ච ජනයා රැකියා සොයාගෙන නගරවලට පැමිණීමත් සමග නේ නගරවල ශ්‍රම අතිරික්තයක් නිර්මාණය වුණා. ඒ ශ්‍රම අතිරික්තය බ්‍රිතාන්‍ය තුල කාර්මික විප්ලවයක් ඇති වෙන්න හේතු වුණා. බ්‍රිතාන්‍ය තුල කාර්මික විප්ලවයක් ඇති වෙන්න බලපෑන අනෙක් කාරණය තමයි බ්‍රිතාන්‍ය තුල තිබුණු දේශපාලන ස්ථාවර භාවය. බ්‍රිතාන්‍ය කියන රටේ තිබුණු දේශපාලන ස්ථාවරත්වය, දේශපාලන ස්ථාවර භාවය ඒ රට තුලින් කාර්මික විප්ලවය ඇති වෙන්න හේතු වුණා. ඒ වගේම අපි ලියපු නැති කාරණා කියපුවොත් මම එදා කතා කළා. මතකනේ? බ්‍රිතාන්‍ය තුල බ්‍රිතාන්‍ය සමාජ ක්‍රමය තුල පුජ්‍යලයාගේ හැකියාව සහ දක්ෂතාවය මත මුදල් උපයා ගැනීමේ හැකියාව බ්‍රිතාන්‍ය සමාජය තුළ නිර්මාණය වෙලා තිබුණා. පුජ්‍යලයාගේ දක්ෂතාවය මත හැකියාව මත මුදල් උපය ගන්න බ්‍රිතාන්‍ය තුළ සමාජ පරිසරය හැදිලා තිබුණා. මෙන්න මේ කියන කාරණා නිසා 18 වන සියවසේ කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වුණා. දැන් මතකනේ කාර්මික විප්ලවය කියන්නේ නේ අපි දෑතේ සවියෙන් කරපු කාර්යයන් යන්ත්‍ර සූත්‍ර මගින් ඉටු කරවා ගැනීම. මිනිස්සුන්ට අවශ්‍ය කරන භාණ්ඩ මුල් කාලේ නිෂ්පාදනය කළේ දෑතේ සවියෙන්. මේ කාර්මික විප්ලවයත් සමග ඒ කාර්යය අපි පවරන යන්ත්‍ර සූත්‍ර වලට. ඒක තමයි කාර්මික විප්ලවය. නේ? එතකොට බ්‍රිතාන්‍ය තුල කාර්මික විප්ලවය ප්‍රධාන කර්මාන්ත 3ක් ඇසුරෙන් ආරම්භ වුණේ. නේ? කාර්මික විප්ලවය ප්‍රධාන කර්මාන්ත 3ක් ඇසුරින් ආරම්භ වෙන්නේ. එකක් තමයි පේෂ කර්මාන්තය. අනික යකඩ හාවානේ කර්මාන්තය. අනික ගල් අඟුරු කර්මාන්තය. හරිද? ඒතකොට අපි ගිය සතියේ කතා කළා බ්‍රිතාන්‍ය තුල පේෂ කර්මාන්තය කාර්මීකරණය වුණේ ඇයි කියලා. අතීතයේ ඉඳලම බ්‍රිතාන්‍ය තුල රෙදිපිල් නිෂ්පාදනය සිද්ධ වුණා. පේෂ කර්මාන්තයක රෙදිපිල් නිෂ්පාදනය. බ්‍රිතාන්‍ය තුල රෙදිපිල් නිෂ්පාදනය සිදු වුණා. බ්‍රිතාන්‍ය තුල රෙදිපිල් නිෂ්පාදනය කරන පුජ්‍යලයෝ හිටියා. ව්‍යාපාරිකයෝ හිටියා. හැබැයි ඒගොල්ලෝ රෙදිපිල් නිෂ්පාදනය කළේ ගෘහ මට්ටමින්. ගෘහ කර්මාන්තයක් විදියට. ඒගොල්ලෝ රෙදි නිෂ්පාදනය කරේ දෑත පාවිච්චි කරලා. දෑතේ සවිය නූල් නිපදවා ගන්නේ දෑතෙන්. ඒ නූල් අරගෙන රෙදි වියා ගන්නේ දෑතෙන්. ඒ නිසා බ්‍රිතාන්‍ය තුල ගෘහ මට්ටමින් ක්‍රියාත්මක වෙච්ච රෙදිපිලි සඳහා විශාල ඉල්ලුමක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ විශාල ඉල්ලුම ඇති වෙන්න බලපාන කාරණා දෙක. එකක් තමයි බ්‍රිතාන්‍ය ජනගහනය වැඩි වුණා. බ්‍රිතාන්‍ය ජනගහනය වැඩි වුණාම ඒ රටේ රෙදිපිලි ඉල්ලුම ඉහළ ගියා. ඒ වගේම අනෙක් කාරණේ තමයි බ්‍රිතාන්‍ය සතු යටත් විදිත වලින් බ්‍රිතාන්‍ය නිෂ්පාදනය කරන රෙදිපිලි වලට ඉහළ ඉල්ලුමක් ඇති වුණා. දැන් එතකොට බ්‍රිතාන්‍ය රෙදිපිලි නිෂ්පාදකයා අභියෝගයකට මුහුණ පානවා Taman නිපදවන රෙදිපිලි ප්‍රමාණය වැඩි කරන්න. අන්නේ අභියෝගයට මුහුණ දීමේදී තමයි අර අපි මේ දැන් කතා කරපු මේ නව යන්ත්‍ර ටික නේ රෙදි විවීම සහ නූල් නිපදවීම සම්බන්ධයෙන් නව යන්ත්‍ර කිහිපයක් නිර්මාණය වුණා. දුවන නඩාව නේ එතකොට ජෙනි යන්ත්‍රය, ජල රාමුව, මියුල් යන්ත්‍රය, වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වන මියුල් යන්ත්‍රය මෙන්න මේ නිර්මාණ බිහිවීමත් සමග බ්‍රිතාන්‍ය තුල පේෂ කර්මාන්තය කාර්මීකරණය වුණා. හරිනේ? අපි එතකොට එතනින් කතා කරලා ඉවරයි. මම ගිය සතියේ පාඩම පොඩ්ඩක් මතක් කරා. අපි ඊට පස්සේ යනවා 15 වෙනි ප්‍රශ්න ළමයි. මේ නිබන්ධනයේ 15 වෙනි ප්‍රශ්නේ.
මේක තමයි කාර්මික විප්ලවයේ පාඩම. දැන් අපු ළමයි ඉන්නවනම් බලා ගන්න. 15 වෙනි ප්‍රශ්නේ බලා ගන්න. කාර්මික විප්ලවයට පෙර බ්‍රිතාන්‍ය යකඩ හා වානේ නිපද වීය ඒ කුමක් සඳහාද? මම දැන් එන්නේ ඊළඟ කර්මාන්තෙට. කාර්මික විප්ලවයේ ආරම්භ වුණේ ප්‍රධාන කර්මාන්ත තුනකින් එකක් කතා කරලා ඉවරයි. එක කර්මාන්තයක් කතා කරලා ඉවරයි පේෂ කර්මාන්තය. අනික තමයි යකඩ හා වානේ කර්මාන්තය. හෙට ගිහින් ගේන්නේ කික්කෝල අට්ටිපොත්. අපෙන් අහනවා කාර්මික විප්ලවයට පෙර බ්‍රිතාන්‍ය යකඩ හා වානේ නිපද වීය ඒ කුමක් සඳහාද? කාර්මික විප්ලවය වෙන්න කලින් බ්‍රිතාන්‍ය තුල යකඩ හා වානේ නිෂ්පාදනය කරාලු. ඒ යකඩ හා වානේ නිෂ්පාදනය කළේ මොකටද කියලා අහන්නේ. බලන්න ඕගොල්ලන්ගේ පෙළ පොතේ 4 වෙනි පිටුවේ අන්තිම ඡේදය. පෙළ පොතේ 4 වෙනි පිටුවේ අන්තිම ඡේදයට ගිහිල්ලා බලන්න. එතකොට පේනවා කාර්මික විප්ලවයට පෙර බ්‍රිතාන්‍ය තුල යකඩ හා වානේ නිෂ්පාදනය කළේ මොකටද කියලා. මම කියවන බලා ගන්න. බ්‍රිතාන්‍ය යපස්නිදි බහුල රටකි. කාර්මික විප්ලවයට පෙර සිට අවියායුධ ගෘහ උපකරණ හා කෘෂි උපකරණ සෑදීමට බ්‍රිතාන්‍ය යකඩ හා වානේ නිපද වී. කාර්මික විප්ලවයට පෙර බ්‍රිතාන්‍ය තුල යකඩ හා වානේ නිෂ්පාදනය කරේ අවශ්‍යතාවයන් තුනක් වෙනුවෙන්. මොකද පළවෙනි අවශ්‍යතාවය අවි ආයුධ නිෂ්පාදනය කරන්න. දෙවෙනි අවශ්‍යතාවය ගෘහ උපකරණ නිෂ්පාදනය කරන්න. තුන්වෙනි අවශ්‍යතාවය කෘෂි උපකරණ හදන්න. දැනට පැහැදිලි නේ? කාර්මික විප්ලවයට පෙර බ්‍රිතාන්‍ය තුල යකඩ හා වානේ නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ කුමක් සඳහාද? අවශ්‍යතා තුනක් තියෙනවා. අවි ආයුධ නිපදවන්න, ගෘහ උපකරණ නිපදවන්න සහ කෘෂි උපකරණ නිෂ්පාදනය කරන්න. අපි ලියාගමු 15 වෙනි ප්‍රශ්නේ. පේලි දෙකයි තියෙන්නේ. එක පේලියේ කාරණා දෙකක් ලියා ගන්න වෙනවා නේ. ලියන්න එක අවි ආයුධ නිපදවීමට. අවි ආයුධ නිපදවීමට. අවි ආයුධ නිපදවීමට. අවි ආයුධ නිපදවීමට. හරි දෙවෙනි එක ලියනවා. දෙකට අපි මේ දෙකම එකට දාලා ලියනකොට ලේසි නේද? රූල් දෙකන තියෙන්නේ පළවෙනි රූල අවි ආයුධ නිපදවීම කියලා. දෙවෙනි රූල දෙකම එකට දාලා ලියනවා. ගෘහ උපකරණ හා කෘෂි උපකරණ සෑදීම. ගෘහ උපකරණ හා කෘෂි උපකරණ සෑදීම. හරිද? ඒක ලේසි ප්‍රශ්නයක්. අපි එනවා 16 වෙනි ප්‍රශ්නෙට. සර් යපස්නිදි කියන්නේ මොනවද? යපස්නිදි කියලා කියන්නේ යකඩ නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්න ඛනිජ ද්‍රව්‍යයක්. ඒක පොළොව හාරලා පොළොවෙන් තමයි ලබා ගන්න. යපස් උණු කරාමනේ යකඩ නිෂ්පාදනය කළා. මතකනේ අපි දැන් 10 පන්තියේදී අපි කතා කරලා ඇවිල්ලා තියෙන 5 වෙනි පාඩමේ. නේ? 10 පන්තියේ 5 වෙනි පාඩමේ අපි ඉගෙන ගත්තා ලංකාවෙන් අපිට හමු වෙලා තියෙනවා පැරණි යකඩ නිස්සාරණ උදුන් දෙකක්. එක උදුනක් ලැබුණේ බලංගොඩ සමනල වැව ප්‍රදේශයේ. එතකොට අනික ලැබුණේ සීගිරිය අලකොළ වැව දෙහිගහ ඇලකන්ද ප්‍රදේශයේ නේ. එතකොට අපි අර සමනල වැව කියන ප්‍රදේශයේ උදුනේදී භාවිත කරන්නේ අර හෙමටයිට් සහ ලිමොනොයිඩ් කියන පාෂාණ. නේ? අන්න ඒව තමයි යපස් කියලා කියන්නේ. හරිද? යපස් උණු කරලා තමයි යකඩ නිස්සාරණය කරගන්නේ. හරිනේ? අපි යන ඊළඟ කාරණේට කාර්මික විප්ලවය සමග යකඩ හා වානේ කර්මාන්තය මුහුණ දුන්
සර් 15 වෙනි ප්‍රශ්නෙට උත්තරේ කියන්නකෝ. 15 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ආම කියන්නම්. ඔන්න 15 වෙනි ප්‍රශ්නේ උත්තරේ පළවෙනි රූලේ ලියනවා අවියායුධ නිපදවීම. 15 වෙනි ප්‍රශ්නේ උත්තරේ පළවෙනි රූලේ අවියායුධ නිපදවීමට. දෙවෙනි රූලේ ලියනවා ගෘහ උපකරණ හා කෘෂි උපකරණ සෑදීමට. දැන් ඔයගොල්ලෝ දන්නවනේ දැන් උනත් අවියායුධය හදලා තියෙන්නේ ගොඩක් ඒවා ලෝහ වලින්. දැන් අපි පැරණි රජ කාලේ ගත්තොත් කඩුව නේද? ඒවා හදලා තියෙන්නේ ලෝහ වලින්. දැන් තියෙන අවියායුධ ගත්තත් ඒවා ලෝහ වලින් හදලා තියෙන්නේ ගොඩක් ඒවා. නේ? ඊළඟ ගෙදර තියෙන ගෘහ උපකරණ ගන්නකො නේ. අපි නිතර පාවිච්චි කරන ගෘහ උපකරණයක් පිහිය ලෝහ භාවිත කරලා තියෙනවා. කෘෂි උපකරණ ගෙදර තියෙන උදැල්ල ගන්න ලෝහ භාවිත කරලා තියෙනවා. බ්‍රිතාන්‍ය තුල කාර්මික විප්ලවය ඇති වෙන්න කලින් යකඩ හා වාණේ නිෂ්පාදනය කරේ ඔන්න ඔය කියන උපකරණ ටික හදාගන්න. හරිනේ? හොඳයි 16 එන්නකෝ. කාර්මික විප්ලවය සමග යකඩ හා වාණේ කර්මාන්තය මුහුණ දුන් අභියෝගය කුමක්ද? දැන් ඔන්න බලා ගන්න ඕනේ කාරණය. දැන් අපි යකඩ හා වාණේ නිපදවන්නේ අරමුණු තුනක් වෙනුවෙන්නේ. එකක් තමයි අවි නිපදවීම. අවියායුධ නිපදවීම. අනිත් එක ගෘහ උපකරණ. ගෘහ උපකරණ. අනිත් එක කෘෂි උපකරණ. දැන් මේ කෘෂි උපකරණ, ගෘහ උපකරණ, අවියායුධ හදන්න අවශ්‍ය වෙන යකඩ හා වාණේ ප්‍රමාණය ටිකයි. ගොඩාක් අවශ්‍ය වෙන්නේ නැහැ. යකඩ හා වාණේ සුළු ප්‍රමාණයකින් අපිට මේ උපකරණ නිෂ්පාදනය කරගන්න පුළුවන්. දැන් කාර්මික විප්ලවය සමග මොකද වෙන්නේ? යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කරනවා. දැන් බලන්න මෙතනම තියෙන මේ දැන් අපි මේ කතා කරලා තියෙන ජල රාමුව කියන එක. මේක හදලා තියෙන්නේ ලෝහ වලින්. නේ? ඊළඟට කලින් අපි කතා කරපු ජෙනී යන්ත්‍රය. නේ? ලෝහ භාවිත කරලා තියෙන්නේ. එහෙනම් දැන් දරුවන්ට තේරෙන්න ඕන කාර්මික විප්ලවය සමග යකඩ හා වාණේ වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඇයි ඉල්ලුම වැඩි වෙන්නේ? වෙනදා යකඩ හා වාණේ වලින් කරේ අවියායුධ නිපදවන එකයි ගෘහ උපකරණ නිපදවන එකයි කෘෂි උපකරණ නිපදවන එකයි. දැන් කාර්මික විප්ලවය නිසා තව අවශ්‍යතාවයක් මතුවෙනවා. මොනවද? යන්ත්‍ර සූත්‍ර නිපදවන්නත් යකඩ හා වාණේ අවශ්‍යයි. නේ? හැබැයි යන්ත්‍ර සූත්‍ර නිපදවීම සඳහා අවශ්‍ය වෙන යකඩ හා වාණේ ප්‍රමාණය ඉතා වැඩි. හරිනේ? දැන් අපි හිතුව මෙයා තමයි යකඩ හා වාණේ නිෂ්පාදනය කරන්නේ. ඒතර එයා යකඩ හා වාණේ අපි මෙච්චර ප්‍රමාණයක් නිෂ්පාදනය කළා. ඒතර මේ ප්‍රමාණය ප්‍රමාණවත් අවියායුධ හදන්න, ගෘහ උපකරණ හදන්න, කෘෂි උපකරණ හදන්න. දැන් මේ ටික ප්‍රමාණවත් නෑ යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරන්න. හරි. අනික තව කාරණයක් මතක තියාගන්න ඕනේ. ඔයගොල්ලෝ ලංකාවේ අර අපි කතා කර කාරණේ මතක් කරන දැන් බලංගොඩ සමනල වැව යකඩ නිස්සාරණ උදුනේදී අපි ඒ උදුන් දල්වන්න භාවිත කළ අඟුරු. මරන් කියන ගස්වල අඟුරු තමයි භාවිත කරන්නේ. ඒ කියන්නේ දර භාවිතයෙන් තමයි ලෝකේ මුල් කාලේ යපස් උණු කිරීම සිද්ධ කරේ. ඒතර බ්‍රිතාන්‍යෙත් එහෙමයි. මේ බ්‍රිතාන්‍ය යකඩ හා වාණේ නිෂ්පාදකයා යකඩ හා වාණේ නිපදවන්නේ දර භාවිතේ. දර තමයි ඉන්ධනය. දර යොදාගෙන තමයි යපස් උණු කරන්නේ. ඒතර දර යොදාගෙන යපස් උණු කරද්දී එයාට නිපදව ගන්න පුළුවන් යපස් ප්‍රමාණය මේ ලෝහ ප්‍රමාණය මෙච්චරයි. දර භාවිත කරලා යපස් උණු කර. එතකොට නිපදවන්න පුළුවන් ලෝහ ප්‍රමාණය අඩුයි. ලෝහ ප්‍රමාණය අඩු නිසා කාර්මීකරණයත් එක්ක යන්ත්‍ර සූත්‍ර නිපදවීම සඳහා දැන් මේ ලෝහ ටික දෙන්න ප්‍රමාණවත් නැහැ. අන්න එතෙන්දී බ්‍රිතාන්‍ය යකඩ හා වාණේ නිෂ්පාදකයා අභියෝගයකට මුහුණ පාන. මොකද අභියෝගය මේ Taman නිපදවන යකඩ හා වාණේ ප්‍රමාණය වැඩි කරන්න.
අන්න එතෙන්දී ඒ අභියෝගයට විසඳුම් සොයද්දී ඒබ්‍රහම් ඩර්බි කියන පුජ්‍යලයා. ඒබ්‍රහම් ඩර්බි ඔයගොල්ලන්ගේ පෙළ පොතේ 5 වෙනි පිටුවට අහම් තියෙනවා. ඒබ්‍රහම් ඩර්බි නව සොයා ගැනීමක් කරනවා. ඒබ්‍රහම් ඩර්බි සොයාගන්න නව සොයා ගැනීම තමයි දර වෙනුවට ගල් අඟුරු භාවිත කරලා. හරිද? දර වෙනුවට ගල් අඟුරු භාවිත කරලා යපස් උණු කරන්න ගන්න. දැන් ඉන්ධනයේ ගල් අඟුරු. ගල් අඟුරු යොදාගෙන යපස් උණු කරද්දී නිපදවා ගන්න පුළුවන් ලෝහ ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. නිපදවා ගන්න පුළුවන් ලෝහ ප්‍රමාණය වැඩි වෙනවා. අපි ඉතල 16 උත්තරේ ලියලිමුනේ. කාර්මික විප්ලවය සමග යකඩහා වානේ කර්මාන්තය මුහුණ දුන් අභියෝගය මම කියවන පෙළ පොතේ 4 වෙනි පිටුවේ අන්තිමේදී බලා ගන්න. බ්‍රිතාන්‍ය අපස්නිධි බහුල රටකි කාර්මික විප්ලවයට පෙර සිටම අවියාවුද ගෘහෝපකරණ කුෂි සෑදීමට බ්‍රිතාන්‍ය යකඩහා වානේ නිපද වූහ. මේ සඳහා යපස් උණු කරන ලද්දේ දර භාවිතයෙනි. එහෙත් කාර්මික විප්ලවය සමග මහා පරිමාණයෙන් යන්ත්‍ර සූත්‍ර සෑදීමට යකඩහා වානේ අවශ්‍ය වූ හේයින් දර භාවිතයෙන් අවශ්‍ය ප්‍රමාණය නිපදවීමට නොහැකි විය. අනේක තමයි බ්‍රිතාන්‍ය යකඩහා වානේ නිෂ්පාදකයා මුහුණ පාන අභියෝගය. ලියාගන්න. කාර්මික විප්ලවය සමග මහා පරිමාණයෙන් යන්ත්‍ර සූත්‍ර සෑදීමට කාර්මික විප්ලවය සමග මහා පරිමාණයෙන් යන්ත්‍ර සූත්‍ර සෑදීමට යකඩහා වානේ අවශ්‍ය වූ හේයින් දර භාවිතයෙන් අවශ්‍ය ප්‍රමාණය නිපදවීමට නොහැකි වීම. දර භාවිතයෙන් අවශ්‍ය ප්‍රමාණය නිපදවීමට නොහැකි වීම. අපි යනවා 17 වෙනි ප්‍රශ්නෙට. 17 වෙනි ප්‍රශ්නේ 17 වෙනි ප්‍රශ්නේ අහන්නේ යකඩහා වානේ කර්මාන්තේ නව නිපයුම් අයින් සිදු සේවය විස්තර කරන්න කියලා කියනවා. දැන් යකඩහා වානේ නිෂ්පාදනය වැඩි කරන්න සොයාගත්තු නව නිපයුම් සහ ඒවායේ සේවාව. දැන් මම දැනටමත් එක නව නිපයුමක් කියලා ඉවරයි. නේ? ඒ තමයි 1730 ඒබ්‍රහම් ඩර්බි ගල් අඟුරු යොදා යපස් උණු කිරීමේ ක්‍රමය සොයා ගන්න. නේ? එතන ඒකේ ප්‍රතිඵලය වෙන්නේ වාත්තු කළ යකඩ නිෂ්පාදනය කිරීම. ලියන්න එපා ඉස්සර බලන්න පෙළ පොතේ. 1730 ඒබ්‍රහම් ඩර්බි. එයාගේ නිර්මාණය තමයි ගල් අඟුරු යොදාගෙන යපස් උණු කිරීම. ගල් අඟුරු යොදාගෙන යපස් උණු කිරීම නිසා
අපිට පුළුවන්කම ලැබෙනවා වාත්තු කළ යකඩ නිෂ්පාදනය කරන්න. වාත්තු කළ යකඩ. ඔය සමහර යකඩ තියෙනවා නිකම්ම කැඩිලා යන යකඩ. නේ? අන්න වාත්තු කළ යකඩ. හරිද? ඒක තව ටිකක් දියුණු වෙන බලන්න ඊට පස්සේ 1784 වෙනකොට 1784 දැන් ඔයගොල්ලෝ පෙළ පොතේ 5 වෙනි පිටුවේ ඉන්නේ. 1784 දී හෙන්රි කෝට් කියන පුජ්‍යලයා නිෂ්පාදනය කරන රෝලර් යන්ත්‍රය 1784 හෙන්රි කෝට් රෝලර් යන්ත්‍රය නිෂ්පාදනය කිරීමත් සමග පදම් කළ යකඩ නිෂ්පාදනය කරන තැලිය හැකි යකඩ පදම් කළ යකඩ 1784 හෙන්රි කෝට් රෝලර් යන්ත්‍රය පදම් කළ යකඩ නිෂ්පාදනය කිරීම. ඊළඟ නිර්මාණය 1856 ඉතල බලා ගන්න පස්සේ ලියමු. 1856 හෙන්රි බෙසම නිෂ්පාදනය කරන වානේ නිපදවීමේ උදුන මේ තියෙන්නේ පෙළ පොතේ දක්වලා තියෙන එක. හෙන්රි බෙසම වානේ නිපදවීමේ උදුන මේ වානේ නිපදවීමේ උදුන නිෂ්පාදනය කිරීමත් සමග යකඩවල තියෙන අපද්‍රව්‍ය ඉවත් කරලා නේ වානේ නිපදවීමේ ක්‍රමය හඳුන්වලා දෙනවා. යකඩවල තිබෙන අපද්‍රව්‍ය ඉවත් කරලා වානේ නිපදවීමේ ක්‍රමය හඳුන්වා දෙන්නේ හෙන්රි බෙසම. වානේ කියන්නේ තම ශක්තිමත් ලෝහ වර්ගයක් නේ වානේ. එතන ඔය ඕගොල්ලන්ගේ ගෙදර තියෙන සමහර පිහි දැන් නම් ඒවා ඇත්තේ නැහැ නේ. ඔය කෘෂිකාර්මික කටයුතු වලට එහෙම භාවිත කරන අපි තේ කපන්නේම භාවිත කරන පිහි තියෙනවනේ ගොඩක් නේ. සියුම්ම කැපෙන පිහි. අන්න ඒ වගේ පිහි හදලා තියෙන මේ වානේ කියන ලෝහ වර්ගය. වානේ කියන ලෝහවල නේ. ඒවා යකඩවල තියෙන අපද්‍රව්‍ය ඉවත් කරලා තමයි වානේ නිෂ්පාදනය කරන්නේ. දැන් මුලින්ම හැදුවේ මේ අර වාත්තු කළ යකඩ. ඊට පස්සේ හැදුවා පදම් කළ යකඩ නැත්නම් තැලිය හැකි යකඩ. ඒවයි තියෙන අපද්‍රව්‍ය ඉවත් කරලා ඊළ නිෂ්පාදනය කරනවා වානේ. හෙන්රි බෙසම වානේ නිපදවීමේ උදුර. ඊට පස්සේ බලන්න 1860 වර්ෂයේදී විවෘත උදුන් ක්‍රමය හඳුන්වලා දෙනවා. පුජ්‍යලයක් අපිට දීලා නැහැ පෙළ පොතේ. 1860 කියන අවුරුද්ද වෙනකොට යකඩ හා වානේ කර්මාන්තයේ නව නිර්මාණයක් වෙන විවෘත උදුන් ක්‍රමය. මේ විවෘත උදුන් ක්‍රමය නිසා උසස් තත්ත්වයේ වානේ නිපදවන්න පුළුවන්කම ලැබෙනවා. උසස් තත්ත්වයේ වාන. ඊළඟ නිර්මාණය 1870 නේ. විලියම් සීමන්ස් විදුලි උදුන් ක්‍රමය හඳුන්වා දෙනවා. ඒ විදුලි උදුන් ක්‍රමය හඳුන්වා දීමත් සමගම යකඩ හා වානේ කර්මාන්තයේ ශීඝ්‍ර දියුණුවක් ඇති වෙනවා. පැහැදිලි ළමයි? කාර්මික විප්ලවයට පෙර යකඩ හා වානේ කර්මාන්තයේ තිබුණා. කාර්මික විප්ලවය සමග මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වෙච්ච නිසා යකඩ හා වානේ සඳහා විශාල ඉල්ලුමක් ඇති වුණා. නමුත් දර භාවිත කිරීමෙන් යපස් උණු කරලා මේ ඉල්ලුම සපුරා ගන්න බැරි වුණා. දර භාවිත කරලා යපස් උණු කරලා වැඩිවන යකඩ හා වානේ ඉල්ලුම සපුරාලන්න බැරි නිසා බ්‍රිතාන්‍යයේ යකඩ හා වානේ නිෂ්පාදකයා නව නිපයුම් වලට ගියා නේ. ඒබ්‍රහම් ඩර්බි ගල් අඟුරු යොදාගෙන යපස් උණු කිරීමේ ක්‍රමය හඳුන්වලා දුන්නා. හෙන්රි කෝට් රෝල යන්ත්‍රය යොදාගෙන පදම් කළ යකඩ නිෂ්පාදනය කිරීම ආරම්භ කළා. හෙන්රි බෙසම වානේ නිපදවීමේ උදුන මගින් වානේ නිපදවීමේ ක්‍රමය සොයා ගන්නවා. 1860 විවෘත උදුන් ක්‍රමයක් සමග ඉතා ශක්තිමත් වානේ නිෂ්පාදනය කිරීම ආරම්භ වෙනවා. 1870 විලියම් සීමන්ස් විදුලි උදුන් ක්‍රමය සොයා ගැනීමත් සමග යකඩ හා වානේ නිෂ්පාදනය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. හරිද? අපි ලියාගමු 17 වෙනි ප්‍රශ්නය. හරිනේ? පොත බලලා ළමයි ලියාගන්නේ මම කියන. ඔයගොල්ලෝ පොත බලාගෙන පැහැදිලිව ලියාගන්න පළවෙනි කාරණය. මේ රූල් තියෙනවා, ඉඩ තියෙනවා, නිර්මාණය ඔක්කොම ලියා ගන්න ඕනි. 1860
1730 ඒබ්‍රහම් ඩර්බි මම කලින් දවසේ ළමයින්ට මේ ඔක්කොම එකම පාටින් ලියාගෙන යන්න එපා නේ අඩු ගානේ පුජ්‍යලයා සහ නිර්මාණයවක්වත් වෙන වෙනම තියෙන්න ඕනේ. ඒතර මතක තියාගන්න ලේසි. හැබැයි මේ පාට ගත්තාම තියෙන හැම පාටක් පාවිච්චි කරන්නේ කළු සහ නිල් විතරක් පාවිච්චි කරන්නේ. නේ? කළු සහ නිල් විතරක් පාවිච්චි කරන්නේ. ළමයි මේ ඕගොල්ලන්ට ලැබුණු එක අවස්ථාවක් මේක. අපි හිතනවානේ දැන් ඒ තත්ත්වයක් එක්ක මේ අපි නවීන තාක්ෂණය යොදාගෙන අධ්‍යාපනය ලබා දෙන්න ගියාම ළමයින්ට මේකෙන් ලොකු වාසි දෙකක් වාසි ගොඩක් තියෙන ප්‍රධාන වාසි දෙකක් නේ තමන්ගේ කාලය ඉතුරුයි පන්ති එන්න යන්න ගියා නම් මගදී සෑහෙන කාලයක් නාස්ති වෙනවා නේ ඊළඟට වියදමත් අඩුයි ඕගොල්ලන්ට මගදී දෙමාපියෝ ඕගොල්ලෝ ගේන්න ගෙනියන්න නේද ලොකු වියදමක් දරන්න වෙනවා ඒ වියදම් සියල්ල අඩු වෙලා බොහොම සැහැල්ලුවෙන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක් අපිට මේ හරහා නිර්මාණය වෙනවා. මේකේ තියෙනවා කියන්නේ මේ ඇති වෙලා තියෙන වසංගත තත්ත්වය තුළ ඇතිවෙච්ච හොඳ ප්‍රවණතාවයක්. යහපත් ප්‍රතිඵලයක්. හැබැයි දැන් මේක හරියට භාවිත කරන්න ඕනේ. අපේ දරුවෝ සමහර අය මේක හරියට පාවිච්චි කරන්නේ. හරියට භාවිත වෙන්නේ නැහැ. නේ? සමහරු තින් පාඩමට සම්බන්ධ වෙන්නේ නේ නිදාගෙන. ඇඳේ ආන්සු වෙලා කොට්ට මෙට්ට දාගෙන නේ. එහෙම කරලා බෑ. නේ? තමන් උනන්දුවෙන් හරියට සම්බන්ධ වුණොත් මේක ඊටාම සාර්ථක ක්‍රම වේද වෙනවා. හරිනේ හොඳයි අපි අයි පාඩමට නේද එතකොට 1730 ඒබ්‍රහම් ඩර්බි එයාගේ නව නිර්මාණය තමයි ගල් අඟුරු යොදා යපස් උණු කිරීමේ ක්‍රමය 1730 ඒබ්‍රහම් ඩර්බි ගල් අඟුරු යොදා යපස් උණු කිරීමේ ක්‍රමය එහෙම ලියලා තියෙනනේ 1730 ඒබ්‍රහම් ඩර්බි ගල් අඟුරු යොදා යපස් උණු කිරීමේ ක්‍රමය එතකොට ඒකෙන් වෙච්ච සේවාව ලියන්න ඕන ඒ රූල ඉඩමදි නම් ඊළඟ රූලට එන්න වාත්තු කළ යකඩ නිපදවීම වාත්තු කළ යකඩ නිපදවීම වාත්තු කළ යකඩ නිපදවීම සාත්තු නෙමෙයි වාත්තු කළ යකඩ හරිද රූල් එකක් හරි දෙකක් පාවිච්චි කරන්න ප්‍රශ්න ඉඩ තියෙනවා දෙවෙනි කාරණයට එනවා දෙවෙනි එකට දෙවෙනි කාරණයට ඉස්සෙල්ලා යන වර්ෂය 1784 1784 Henry Court 1784 Henry Court roller යන්ත්‍රය Henry Court roller යන්ත්‍රය පදම් කළ යකඩ නිපදවීම නැත්නම් තැලිය හැකි යකඩ දෙක එක ලියා ගන්න පදම් කළ යකඩ නිපදවීම 1784 හෙන්රි කෝට් රෝලර් යන්ත්‍රය පදම් කළ යකඩ නිපදවීම නැත්නම් තැලිය හැකි යකඩ නිපදවීම පදම් කළ යකඩ නිපදවීම යකඩ හා වාණය කර්මාන්තයේ ඊළඟ නිර්මාණය ඊළඟ නිපයුම 1856 හෙන්රි බෙසම අරය හෙන්රි කෝට් මෙයා හෙන්රි බෙසම වානේ නිපදවීමේ උදුන හෙන්රි බෙසම
වානේ නිපදවීමේ උදුන. වානේ නිපදවීමේ උදුන. වානේ නිපදවීමේ උදුන. එකෙන් වෙච්ච සේවය ලියන්න ඕන. මේ නිර්මාණයෙන් වෙච්ච සේවය ලියන්න ඕන. යකඩවල ඇති යකඩවල ඇති යකඩවල ඇති අපද්‍රව්‍ය ඉවත් කර යකඩවල ඇති අපද්‍රව්‍ය ඉවත් කර වානේ නිපදවීම. වානේ නිපදවීම. ඊළඟ නිර්මාණය. එක්දාස් 860 නිර්මාණකරුවෙක් දීලා නෑ ළමයි 1860 නිර්මාණකරුවෙක් නෑ විවෘත උදුන් ක්‍රමය 1860 විවෘත උදුන් ක්‍රමය විවෘත උදුන් ක්‍රමය විවෘත උදුන් ක්‍රමය ඒකේ සේවය තමයි උසස් තත්ත්වයේ වානේ නිපදවීම. විවෘත උදුන් ක්‍රමයේ සේවය තමයි උසස් තත්ත්වයේ වානේ නිපදවීම. උසස් තත්ත්වයේ වානේ නිපදවීම. පස්වෙනි නිර්මාණය. පස්වෙනි නිර්මාණය 1870 1870 විලියම් සීමන්ස් විලියම් සීමන්ස් විලියම් සීමන්ස් විලියම් සීමන්ස් සර් අවුරුද්ද මොකද්ද විලියම් සීමන්ස්ගේ 1870 1870 විලියම් සීමන්ස් විදුලි උදුන විදුලි උදුන විදුලි උදුන එතන ඉස්සරහින් සේවාව යකඩ හා වාණය නිෂ්පාදනයේ ශීඝ්‍ර දියුණුවක් ඇතිවීම. යකඩ හා වාණය නිෂ්පාදනයේ ශීඝ්‍ර දියුණුවක් ඇතිවීම. මේ ටික මේවා කටපාඩම් කරගන්න ඕන ළමයි නේ. පුජ්‍යලයෝ ටික මතක තියෙන්නත් ඕන, නිර්මාණ මතක තියෙන්නත් ඕන, නිර්මාණවල හැඩය මතක තියෙන්නත් ඕන නේ. නිබන්ධනයේ අවසාන කොටසට යනකොට ඒ වගේ ප්‍රශ්න කීපයක් දාලා තියෙනවානේ නේ. දැන් විභාගෙදී මේ වගේ රූප සටහන් දෙකක් දීලා ප්‍රශ්න අහනවා නේ. දැන් මතකනේ අපි 10 දේව දැකලා තියෙන එක ප්‍රශ්න. රූප දෙකක් එනවා. ඒක 10 පන්තියේ රූපයයි 11 පන්තියේ රූපයයි ඉන්නේ. ඒතර මේ කාර්මික විප්ලවයේ පාඩමේ ගොඩාක් රූප තියෙනවා. පොතේ තියෙන රූප විතර අපෙන් අහන්නේ නැතිව අහන්නේ නැහැ. නේ. දැන් පෙළ පොතේ අපිට දීපු රූප ටිකක් තියෙනවා. මේ ටික තමයි අහන්නේ. සර් ඔව් කියන්න පුතේ. 1761 කියන්න පුළුවන්ද? 1860 විවෘත උදුන් ක්‍රමය. විවෘත උදුන් ක්‍රමය. හරිනේ. ඒක නිර්මාණකරුවෙක් දීලා නැහැ. 1860 විවෘත උදුන් ක්‍රමය උසස් තත්ත්වයේ වාණය නිපදවීම. හරිනේ? හරි. එතකොට ඔන්න දැන් අපි සර් අනිත් එකේ සේවය මට පැහැදිලි නෑ පුතේ.
හරිනේ. දැන් අපි කර්මාන්ත දෙකක් ඉවර විලියම් සීමන් ඇහෙන්නේ නැහැ පුතේ මට ඔයා කියන පැහැදිලි නැහැ. ඒ පුතා කියන එක මට පැහැදිලි වෙන්නේ නැහැ. විලියම් සීමන් ඔව් ටියුට්. කියන්න පුතේ. ඔව්. පැහැදිලි වෙන්නේ නැහැ මට කියන්න. සේවය තමයි කරන්නේ. විදුලි උදුනේ මුණු සේවය මොකක්ද කියලා. විදුලි උදුනෙන් 1870 විලියම් සීමන්ස් විදුලි උදුන එතනදි වෙන්නේ යකඩ හා වාහනේ නිෂ්පාදනයේ ශීඝ්‍රයෙන් දියුණු වීම. යකඩ හා වාහනේ කර්මාන්තේ ශීඝ්‍රයෙන් දියුණු වීම. හරිද? දැන් කර්මාන්ත දෙකක් ඉවර කරා. අපේක්ෂ කර්මාන්තය කාර්මීකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරලා ඉවරයි. යකඩ හා වාහනේ කර්මාන්තය කාර්මීකරණය කරලා කතා කරලා ඉවරයි. අපි ඊළඟට එන්නේ ඊළඟ අවස්ථාවට ඊළඟ කර්මාන්තෙට එන්න 18 වෙනි ප්‍රශ්නෙට නේ බ්‍රිතාන්‍යයේ ගල් අඟුරු බහුල ප්‍රදේශ නම් කරන්න. අපි යන 5 වෙනි පිටුවේ අන්තිම ඡේදෙට. පෙළ පොතේ 5 වෙනි පිටුවේ අන්තිම ඡේදෙ. නේ එතනට ගියම බලා ගන්න පුළුවන් බ්‍රිතාන්‍ය තුල ගල් අඟුරු බහුල ප්‍රදේශ. අපි දැන් කලින් දවසේ කතා කරානේ කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයෙන් ඇතිවෙන්න හේතුවක් තමයි යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලශක්තියක් වන ගල් අඟුරු එරටට පහසුවෙන් ලබා ගැනීමට හැකිවීම. නේ? කියන්නේ බ්‍රිතාන්‍ය තුල ගල් අඟුරු බහුල ප්‍රදේශ තිබුණා. බලන්න බ්‍රිතාන්‍ය ගල් අඟුරු බහුල ප්‍රදේශ මම කියවනවා බලා ගන්න. බ්‍රිතාන්‍ය ගල් අඟුරු ආකර වලින් බහුල රටකි. කියන්නේ ඉස්සර තුණු ප්‍රධාන බල ශක්තියක් නේ. බ්‍රිතාන්‍ය ගල් අඟුරු ආකර වලින් බහුල රටකි නේ. ඒතකොට මෙන්න උදාහරණ ඒවා තිබුණු ස්ථාන දකුණු වේල්ස්, යෝක්ෂයර් හා ලැන්කැෂයර්. බ්‍රිතාන්‍ය ගල් අඟුරු ආකර බහුල ප්‍රදේශ තුනක් අපිට දීලා තියෙනවා. දකුණු වේල්සය කියන ප්‍රදේශයයි යෝක්ෂයර් කියන ප්‍රදේශයයි ලැන්කෂයර් කියන ප්‍රදේශය. ඉතින් පොතෙන් බලා ගන්න ඕනේ. නැත්නම් ඔයගොල්ලෝ ලියා ගන්න වැරදිව ලියයි. හරිනේ? එහෙනම් අපි ලියාගමු 18 වෙනි ප්‍රශ්නෙට උත්තරේ. ඒතර එක රූලයි තියෙන්නේ. දුරස් කළ ලියා ගන්න ඕනේ. හරිනේ? මුලින්ම ලියා ගන්නවා දකුණු වේල්ස්. ඒ බ්‍රිතාන්‍ය ගල් අඟුරු බහුල ප්‍රදේශයක්. දකුණු වේල්ස්. පස්සේ යෝක්ෂයර් අනිත් ප්‍රදේශය තමයි ලැන්කැෂයර් දකුණු වේල්ස් යෝක්ෂයර් ලැන්කැෂයර් හරිනේ 19 වෙනි ප්‍රශ්නය ගල් අඟුරු යොදාගත්තේ කුමන කටයුතු සඳහාද? දැන්ටමත් අපේ දරුවෝ දන්නවා ගල් අඟුරු යොදාගත්තු එක කටයුත්තක් නේ 1730න් පස්සේ ගල් අඟුරු යොදාගත්තු එක කටයුත්තක් දන්නවා. මොකද්ද? යපස් උණු කිරීම සඳහා ගල් අඟුරු භාවිත කරා. නේ? ගල් අඟුරු භාවිත කරේ මොනව සඳහාද? ගල් අඟුරු භාවිත කරා යපස් උණු කරන්න. ඒ වගේම යපස් ගල් අඟුරු භාවිත කළා ගේ දොර භාවිතය සඳහා. ගේ දොර භාවිතයට. දැන් අපේ වගේ නෙමෙයි දැන් බ්‍රිතාන්‍ය වගේ රටවල් වල ඍතු ભેදය. සීත කාල එනවා. ඒ නිවාස උණුසුම් කරගන්නට ඕනේ. නේ?
දැන් අපිට තියෙන්නේ අපේ නිවාස සීතල කර ගැනීමේ ක්‍රමය අපි පාවිච්චි කරන්නේ. වායු සමන යන්ත්‍ර සවිකරණය නේ. ඒත් ඒ රටවල තියෙන නිවාස උණුසුම් කරගන්න ඕනේ. නේ. ඒ සඳහා ඒගොල්ලෝ භාවිත කරා බල ශක්තියක් විදිහට ගල් අඟුරු. නේ. ඒ වගේ ගේ දොර අවශ්‍යතාව සඳහා ගල් අඟුරු භාවිත කරා. නේ. ඒ වගේම යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන්නත් බල ශක්තියක් ලෙස යොදාගත්තේ මොනවද? ගල් අඟුරු. එතකොට යපස්සුණු කරන්න ගල් අඟුරු භාවිත කළා. ගේ දොර ප්‍රයෝජනය සඳහා ගල් අඟුරු භාවිත කළා. නේ? යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීමට බල ශක්තියක් විදියට ගල් අඟුරු යොදාගත්තා. දැන් කාර්මික විප්ලවයත් සමග දැන් කාර්මික විප්ලවයට පෙර නම් ගල් අඟුරු අවශ්‍ය වුණේ ගේ දොර අවශ්‍යතාව සඳහා පමණයි. නේ? කාර්මික විප්ලවයට පෙර ගල් අඟුරු අවශ්‍ය වුණේ ගේ දොර අවශ්‍යතාව සඳහා. හැබැයි කාර්මික විප්ලවය සමග ඒබ්‍රහම් ඩර්බි යපස්සුණු කරන්න ගල් අඟුරු යොදා ගැනීමත් සමග නේ යපස්සුණු කරන්නත් ගල් අඟුරු අවශ්‍ය වෙනවා. කාර්මික විප්ලවය සමග විවිධ යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කිරීමත් සමග ඒ යන්ත්‍ර සූත්‍ර වලට අවශ්‍ය බල ශක්තියක් විදියටත් ගල් අඟුරු භාවිත කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ළමයි කාර්මික විප්ලවයත් සමග ගල් අඟුරු සඳහා ඇතිවන ඉල්ලුම වැඩි වෙනවා. ඒ නිසා බ්‍රිතාන්‍ය තුල ගල් අඟුරු නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි කරන්න වෙනවා. ගල් අඟුරු ලබා ගන්නෙත් පොළොව කැණීම් කරලා. खनिज සම්පතක් නේ. පොළොව කැණීම් කරලා තමයි ගල් අඟුරු ගන්න වෙන්නේ යපස් ගන්නවා වගේ. ඒතර ගල් අඟුරු සඳහා ඉල්ලුම වැඩි වෙනකොට වැඩි වශයෙන් ගල් අඟුරු කැණීම් සිද්ධ කරන්න වුණා. අපේ ගල් අඟුරු ආකර යපස් ආකර ගල් අඟුරු ආකර මේ පොළොව හාරගෙන යන්න ඕනේ. ගියාම තමයි ගල් අඟුරු අහුවෙන්නේ. දැන් මේ ගල් අඟුරු කර්මාන්තය කරගෙන යනකොට ගල් අඟුරු වැඩිපුර නිෂ්පාදනය කරන්න යනකොට බ්‍රිතාන්‍ය ගල් අඟුරු නිෂ්පාදකයා අභියෝග කිහිපයකට මුහුණ පානවා. එක අභියෝගයක් තමයි මේ ආකරවල වතුර පිරෙනවා. පොළොව හාරගෙන ගල් අඟුරු සොයාගෙන මෙම යනකොට මේ ආකරවල වතුර පිරෙනවා. නේ? එකක් තමයි පොළොව අභ්‍යන්තරයේ තියෙන ජල උල්පත් වලින් මේක පිරෙන්න පුළුවන්. වැසි ජලයෙන් මේක පිරෙන්න පුළුවන්. දැන් මේක වතුරෙන් පිරුණොත් මේකේ පතුලේ තියෙන ගල් අඟුරු ලබා ගැනීම දුෂ්කරයි. අපහසුයි. ඒතර ගල් අඟුරු කර්මාන්ත යෙදෙන ඒ ශිල්පීන් මුහුණ පාන අභියෝගයක් තමයි ආකරවල වතුර පිරෙන. ඒ වගේම මේ ආකර ඇතුළට යනකොට විෂ වායුන් නිෂ්පාදනය වෙනවා. අපි දැන් පොළොව කැණීම් කරගෙන පොළොවේ යටට යන්න ගියොත් විවිධ විෂ වායුන් ඇති වෙන්න පුළුවන්. ඒ හරහා අපි අහලා තියෙන සමහර අවස්ථාවල නේද මිනිසුන් මිය ගිය අවස්ථාත් තියෙනවා. මේ වගේ ආකර වල ඇතිවන තත්ත්වයක් පොළොව කැණීම් කරලා යටට යනකොට විෂ වායුන් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේම පොළොව හාරගෙන මේ යටට යනකොට මේ ආකර ඇතුලේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඔයගොල්ලෝ දැකලාදී අපි ওই ගම්වල නගරන අපි නල්ල ජලය භාවිත කරන ගම්වල තියෙන ළිඳ නේ. ඒ ළිඳ හාරන්න එපයි පොළොවේ නේ. ඒ ළිඳ හාරගෙන අපි දැකලා මේ වැඩ කරන පුජ්‍යලයෝ නේ ළිං හාරන කටයුත්ත යෙදෙන ශිල්පී. ඒගොල්ලෝ මේ පොළොව හාරගෙන ටික ටික යටට යනකොට වැඩි වෙලාවක් ඒගොල්ලන්ට යට ඉඳන් වැඩ කරන්න බෑ. නේ. ගොඩක් ඉක්මනින් ඒගොල්ලන්ට මහන්සි වෙනවා. ගොඩාක් දාඩිය දාන්න. මොකද මේ ආකර අභ්‍යන්තරයට යන්න යන උෂ්ණත්වය වැඩි වෙනවා. දැන් ගැටලු තුනක්. ආකරවල ජලය පිරෙනවා. ආකරවල විෂ වායුන් නැති වෙනවා. ආකර අභ්‍යන්තරයේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඊළඟට ආකර ඇතුළට යනකොට ආලෝකය නැති වෙනවා. කළුවර වෙනවා. ආලෝකයේ ප්‍රශ්නයක් මතුවෙනවා.
දැන් අද නම් ප්‍රශ්නයක් නෑ අපිට ආලෝකය ලබා ගන්න ඕනේ නම් නේද? විදුලි බල්බයක් මේක ඇතුළට ක්‍රියා ලබා දෙන්න පුළුවන්. ඉස්සර ඒ පහසුකම තිබුණේ නෑ නේ. ආලෝකයේ සම්බන්ධ ප්‍රශ්නයක්. දැන් මේ අභියෝග ආවයි කියලා බ්‍රිතාන්‍ය යකඩ හාවානේ නිෂ්පාදකයා තමන්ගේ නිෂ්පාදනය අතහැරියේ නෑ. මේ අභියෝග ජය ගැනීම සඳහා විවිධ පුජ්‍යලයෝ විවිධ නිර්මාණ කළා. විවිධ නිර්මාණ කළා. දැන් බලන්න අපි 6 වෙනි පිටුවකින් බලමු නිර්මාණ ටික. නේ? මේ ගල්අඟුරු කර්මාන්තේ නව නිපයුම් කීපයක් තියෙනවා. ගල්අඟුරු කර්මාන්තේ නව නිපයුම් කීපයක්. මේ පැත්තෙත් නව නිපයුමක් තියෙනවා. නේ? අපි ඉස්සෙල්ලා බලමු මේ 6 වෙනි පිටුවේ තියෙන නව නිපයුම්. 1735 එළියන්න එපා මම කතා කරගෙන යන්නේ. 1735 නිව් කොමන් නේ තෝමස් නිව් කොමන් විසින් නිෂ්පාදනය කරනවා වාෂ්ප එන්ජිම. මේ තියෙන්නේ තෝමස් නිව් කොමන් විසින් නිෂ්පාදනය කරපු වාෂ්ප එන්ජිම. මේ වාෂ්ප එන්ජිමෙන් කාර්යයන් දෙකක් වුණා. එකක් තමයි මේ වාෂ්ප එන්ජිම භාවිත කරලා නල මගින් ආකරවල තිබෙන ජලය ඉවත් කරා. මේ තෝමස් නිව් කොමන්ගේ වාෂ්ප එන්ජිමෙන් ආකරවල තිබෙන ජලය නල මගින් ඉවත් කළා. ඒ විතරක් නෙමෙයි මේ තෝමස් නිව් කොමන්ගේ වාෂ්ප එන්ජිම මගින් කෘතිමව වාතය ලබා දීලා ආකරය ඇතුළත සිසිලනය ඇති කරා. දැන් ආකර ඇතුලේ උෂ්ණත්වයක් නේ තිබුණේ. දැන් තෝමස් නිව් කොමන්ගේ නව සොයා ගැනීමෙන් ප්‍රශ්න දෙකක් निराකරණය වුණා. එකක් ආකරවල තිබෙන ජලය ඉවත් කරගත්තා. දෙක ආකර අභ්‍යන්තරය කෘතිමව සිසිල් කරගත්තා. ඊළඟට ළමයි ජේම්ස් වොට් කියන පුජ්‍යලයා 1736 දී ජේම්ස් වොට් කියන එක්කෙනා මේ තෝමස් නිව් කොමන්ගේ වාෂ්ප එන්ජිම වැඩි දියුණු කරලා හදන. මේ තියෙන්නේ වැඩි දියුණු කළ වාෂ්ප එන්ජිම. වැඩි දියුණු කළ වාෂ්ප එන්ජිම. වැඩි දියුණු කළ වාෂ්ප එන්ජිම නිපදවන්නේ තෝමස් නිව් කොමන්ගේ වාෂ්ප එන්ජිම තවත් වැඩි දියුණු කරලා ජේම්ස් වොට්. ජේම්ස් වොට් නිෂ්පාදනය කරපු නේ වැඩි දියුණු කළ වාෂ්ප එන්ජිමෙන් වෙන්නේ අර කාරණා දෙකමයි. ආකරවල තිබෙන ජලය නල මගින් ඉවත් කරනවා. කෘතිමව ආකර අභ්‍යන්තරයේ සිසිල් කරනවා. හරි. ප්‍රශ්න දෙකකට උත්තර ලැබුණා. දැන් ළමයි මේ පහළ තියෙන පින්තූරේ බලන්න. මෙතන මෙන්න මේ පින්තූර. නේ. මෙන්න මෙතන තියෙන පින්තූරේ. තේනවනේ. මට ඕනේ නම් මේක රූප ටික ඔයගොල්ලෝ දාලා පෙන්නන්න තිබුණා දේ වෙලා නාස්තුන වැඩක්. බලමු ඉස්සරහට මේ වගේ වැඩක් මොනවද කරන්න පාඩම ඉක්මනට ඉවර කරගත්තොත් නේ. මෙතන මේ තියෙන්නේ ආකර වලින් ගල් අඟුරු පිටතට ගැනීම සඳහා ළමා ශ්‍රමය භාවිත කළ අන්දම. ළමා ශ්‍රමය නේ. මේ ගල් අඟුරු පුරවපු කරත්තයක් තියෙන්නේ. හොඳට බලන්න එකනේ. ඒතර වැඩිහිටි කම්කරුවෙක් මේ කරත්තේ තල්ලු කරනවා. අර ළමා ශ්‍රමිකයෙක් නේද? මේක ඇදගෙන යන්නේ. තේනවනේ. එතකොට මේ ආකරවල තියෙන ගල් අඟුරු පිටතට ගැනීම ඉතාම දුෂ්කර කාර්යයක් වෙනවනේ. දැන් මෙතන අපි ගල් අඟුරු සොයාගත්තොත් මේ ගල් අඟුරු ටික එළියට ගන්න එක ඉතාම දුෂ්කර කාර්යයක්. ඒකත් අභියෝගයක්. අන්න ඒ අභියෝගයට විසඳුමක් දීලා තියෙන ඊළඟ ඡේදය බලන්න. ඊළඟ ඡේදය බලා ගන්න පුළුවන්. එතන නිර්මාණ තව එකක් තියෙනව නේද? 1812 වර්ෂයේ 1812 හම්ප්‍රි ඩේවි ආරක්ෂක ලාම්පුව නිපදවනවා. 1812 හම්ප්‍රි ඩේවි ආරක්ෂක ලාම්පුව. මේ පැත්තේ තියෙන ආරක්ෂක ලාම්පුව. මේ තියෙන්නේ හම්ප්‍රි ඩේවිගේ ආරක්ෂක ලාම්පුව.
දැන්ටමත් ළමයින්ට මතක් කරලා මේකෙන් එන මොකද්ද වෙන්නේ නැත්තේ? ආරක්ෂක ලාම්පුවෙන් උනේ මේ ආකර වලට ආලෝකය ලබා ගැනීම. හරි. අපි ගෝනේ කලින්ම මේ ආකර ඇතුළට යන්න ආලෝකේ ප්‍රශ්නයක් මතුවුණා කියලා. 1812 හම්ප්‍රි ඩේවි ආරක්ෂක ලාම්පුව නිපදවලා ආකරවලට ආලෝකය ලබා දුන්නා. දැන් හොඳ ප්‍රශ්න හරිනේ. ආලෝකයේ ප්‍රශ්නේ හරි. ආකරවල පිරෙන ජල ඉවත් කරන්න පුළුවන්. කෘත්‍රිම වාතය සිසිලණය කරගන්න පුළුවන්. දැන් ඊළඟ ප්‍රශ්නේ මතුවන්නේ මේ ආකරවල තියෙන ගල් අඟුරු පිටතට ගැනීමේ පහසු ක්‍රමයක්. බලන්න මෙන්න මෙතන තියෙනවා ඊට පස්සේ 1839 වර්ෂයේ නේ 1839 වර්ෂයේ හොයා ගන්නවා යකඩ කේබල් කම්බි මගින් ආකර වලින් ගල් අඟුරු පිටතට ගැනීමේ ක්‍රමය. 1839 යකඩ කේබල් කම්බි මගින් ආකර වලින් ගල් අඟුරු පිටතට ගැනීමේ ක්‍රමය. දැන් ළමයි ඔයගොල්ලෝ දැක්කලා ඇති දැන් ඔයි තට්ටු නිවාස ඉදි කරනකොට අපි හිතමු අපි ගම්වල මහා ගොඩක් උස ඒව නෙමෙයි නේද? දැන් අපි හිතමු නගරේ තියෙන කඩසාප්පු නේද? තට්ටු කීපයක් තියෙනවනේ. එතකොට දැන් අපි පළමු ඉදි කිරීම කරලා මේකේ කොන්ක්‍රීට් අතුරන්න ඕනනේ. නේ? ඒතොර ඉස්සර නම් කරේ ওই කොන්ක්‍රීට් අතුරන වැඩේ අපි ඉස්සර කරද්දි මේ බිම කොන්ක්‍රීට් අනලා කොන්ක්‍රීට් දන්නවනේ ගල් වැලි සිමෙන්ති වතුර දාලා නේද? කවලම් කරලා ඊළඟට අර ඒවා භාජන වලට පුරවලා මිනිස්සු මගින් තමයි දැන් මෙතන උඩට ඉනිමගක් තියලා හරි මොන උපකරණයක් තියලා නේද? මිනිස්සු මේවයි තැන් තැන් වල නතර කරලා එක එක්කෙනා අතේ අපිද මිනිස්සු මේ 5-6 දෙනෙක් නතර කරලා මේගොල්ලන්ගේ අතින් අත තමයි මේ කොන්ක්‍රීට් ටික උඩට යවන්නේ. හරි මේකට දාන්නේ. ඒ අපහසු කාර්යයක් නේ. කාලේ ගොඩාක් වැය වෙනවා. දැන් දැකලා තියෙ ඔයගොල්ලෝ ලේසි ක්‍රමයක් ඒගොල්ලෝ හොයාගෙන තියෙන මේ කර්මාන්තයේ දෙන අය නේද? මේගොල්ලෝ පොඩි මෙහෙම රඳවණයක් හදලා නේද මෙහෙම හදලා මේකට පොඩි මෝටරයක් සවි කරලා මෙතනින් කේබල් එකක් දාලා පල්ලෙහාට මේකේ ලොකු අර බැරල් එකක් සවි කරලා තියෙනවා. ඒතකොට අර කොන්ක්‍රීට් අනලා මේකට දානවා. මෙතනින් මේ යන්ත්‍ර ක්‍රියාත්මක කරාම මේ කේබල් එක දිගේ මොකද වෙන්නේ? කේබල් එක මේකේ එතෙනවා. මේ භාජනේ උඩහට යනවා. උඩහට ගියාම කොන්ක්‍රීට් ටික හලා ගන්න පුළුවන්. ඒ වගේ මේ ආකරවල තිබෙන ගල් අඟුරු ආකර වලින් එළියට ගන්න පහසු ක්‍රමයක් විදියට යකඩ කම්බි කේබල් ක්‍රමය සොයා ගන්න. හරිනේ. අපි එමු 19 වෙනි ප්‍රශ්නේ ඉඳලා බලන් ඉන්නේ යා. 19 වෙනි ප්‍රශ්නේ. 19 අහන්නේ ගල් අඟුරු යොදාගත්තේ කුමන කටයුතු සඳහාද? ලියා ගන්න පළවෙනි රූලේ යපස් උණු කිරීම සඳහා. 19 වෙනි ප්‍රශ්නේ පළවෙනි රූල. යපස් උණු කිරීම සඳහා. දෙවෙනි රූලේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීම සඳහා. යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීම සඳහා. යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීම සඳහා. තුන්වෙනි රූලේ ගේ දොර භාවිතය සඳහා. ගේ දොර භාවිතය සඳහා. ගේ දොර භාවිතය සඳහා. එයායිත් කියන්න පුළුවන්ද? පුළුවන්. අයිත් මම කියන 19 වෙනි ප්‍රශ්නේ උත්තරේ පළවෙනි රූලේ ලිව්වා යපස් උණු කිරීම සඳහා. පළවෙනි රූලේ යපස් උණු කිරීම සඳහා. දෙවෙනි රූලේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා. යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා. තුන්වෙනි රූලේ ගේ දොර භාවිතය සඳහා.
ගේ දොර භාවිතය සඳහා හරිනේ අපි එනවා 20 වෙනි ප්‍රශ්නේ. ඒතර 20 වෙනි ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ 6 වෙනි පිටුවේ මුල. නේ? 6 වෙනි පිටුවේ මුල තමයි උත්තරේ. මම උත්තරේ පැහැදිලි කරලා තියෙනවා මෙතන තියෙන්නේ. තමයි එතන බලා ගන්න. මෙයා ලියා ගන්න ගමන් පැන්සලක් අරන් ලකුණු කරගෙන නේද? පිළිවෙලට දැන් ටික කරගෙන යන්න වෙනවා. 20 ගල් අඟුරු කැණීමේදී මුහුණ දුන් ගැටලු මොනවාද? අපි ලියාගමු ගැටලු. ලියන පළවෙනි රූලේ ආකරවල එකතු වන ජලය ආකරවල එකතු වන ජලය ඉවත් කිරීමේ ගැටලුව. ආකරවල එකතු වන ජලය ඉවත් කිරීම ගැටලුවක උඩින් තියෙනවද නේද? දෙක ගැඹුරට කැණීමේදී කියන්නේ ගැඹුරට පොළොවේ යට යනකොට ගැඹුරට කැණීමේදී ආකර පතුලේ ගැඹුරට කැණීමේදී ආකර පතුලේ විෂ වායු තිබීම ගැඹුරට කැණීමේදී ආකර පතුලේ විෂ වායු තිබීම තුන ආකර පතුලේ උෂ්ණත්වය වැඩිවීම ආකර පතුලේ උෂ්ණත්වය වැඩිවීම ආකර පතුලේ උෂ්ණත්වය වැඩිවීම හතර ආකර තුලට ආලෝකය සැපයීම ආකර තුලට ආලෝකය සැපයීම ආකර තුලට ආලෝකය සැපයීම ආයි පොඩ්ඩක් කියනවා. ඔව් ආයි කියන්නම් ඔක්කොම ටික උදේ අන්තිමකද අන්තිමකට කලින් එක. මම මුලින්දලා කියන්නම් ආපහු 20 වෙනි ප්‍රශ්නේ උත්තරේ ළමයි 20 වෙනි ප්‍රශ්නේ උත්තරේ මුල ඉඳලා පළවෙනි කාරණය තමයි ආකරවල එකතු වන ජලය ඉවත් කිරීම. ආකරවල එකතු වන ජලය ඉවත් කිරීම. දෙවෙනි එක තමයි ගැඹුරට කැණීමේදී ආකර පතුලේ විෂ වායුන් තිබීම. තුන්වෙනි කාරණේ තමයි ආකර පතුලේ උෂ්ණත්වය වැඩිවීම. ආකර පතුලේ උෂ්ණත්වය වැඩිවීම. හතර තමයි ආකර තුලට ආලෝකය සැපයීම. හරිද? ඔන්න ගල් අඟුරු කර්මාන්තයේදී මුහුණ දීපු අභියෝග. දැන් මේ අභියෝග ජය ගැනීම සඳහා නව නිර්මාණ. දැන් මෙතන නව නිර්මාණ ඔක්කොම තියෙන්නේ 4යි. නේ? තෝමස් නිව්කොමන්ගේ වාෂ්ප එන්ජිමයි, ජේම්ස් වොට්ගේ වැඩි දියුණු කළ වාෂ්ප එන්ජිමයි,
හම්ප්‍රි ඩේවිගේ ආරක්ෂක ලාම්පුවයි යකඩ කම්බි කේබල් ක්‍රමය. හරිනේ? අපි යන 21 වෙනි ප්‍රශ්නේ. ගල්ලංගුරු කර්මාන්තයේ ආශ්‍රිතව නව නිපයුම් හා ඉටු සේවාවන් දක්වන්න. ගල්ලංගුරු කර්මාන්තයේ සම්බන්ධ නව නිපයුම් සහ සිදු වූ සේවා ලියන්න කියලා කියන්නේ. අපි ලියමු 1735 21 වෙනි ප්‍රශ්නේ නමයි 1735 පෙළ පොතේ බලා ගන්න ඔය 6 වෙනි පිටුවේ දෙවෙනි ඡේදය 6 වෙනි පිටුවේ දෙවෙනි ඡේදය පෙළ පොතෙන් බලා ගන්න ගමන් ලියන්න. පෙළ පොත තමයි ඇත්තෙත් නේ සමහර ගාව ළමයි ගාව 1735 Thomas Newcomen 1735 Thomas Newcomen වාෂ්ප එන්ජිම ඒකෙන් වෙච්ච සේවාවත් ලියන්න. වාෂ්ප එන්ජිම ආකරවල ජලය නල මගින් ඉවත් කිරීම හා පේලි දෙකකට කර කමක් නෑ ළමයි. ආකරවල ජලය නල මගින් ඉවත් කිරීම හා වාතය කෘතිමව සිසිල් කිරීම. සර් නවනි පෙවුම්බල මේ වර්ෂ පාඩම් කරන්න ඕනේ. වර්ෂ පාඩම් කරන්න ඕනේ නෑ. වර්ෂ පාඩම් කරන්න ඕනේ නෑ නේ. දැන් වෙනම නිකන් එහෙම පාඩම් කරන වෙනම ලියාගෙන පාඩම් කරන නිතර බැලුවාම මතක තියබෙටම හරිනේ. වර්ෂ අහන්න නෑ ගොඩක් වෙලාවට. දැන් පුජ්‍යලයෝ නිර්මාණ ගලපන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ගේ විභාගෙට එන ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයක් අහන මේ විදියට. එක පැත්තක දෙනවා පුජ්‍යලයෝ ටිකක්. හරිනේ. අනිත් පැත්තේ දෙනවා මේ කාර්මික විප්ලව නව නිර්මාණ ටිකක්. ඒ නිර්මාණ ඔක්කොම දෙන්නේ නැහැ. නිර්මාණ 4කුයි පුජ්‍යලයෝ 4කුයි. අපිට තියෙනවා මේ අදාළ පුජ්‍යලයාට ගැලපෙන නිර්මාණය සම්බන්ධ කරලා අර පල්ලෙයන් උත්තර 4ක් අපිට දෙනවනේ ABCD දාලා නේ. හරි උත්තරය හොයන්න ඕනේ. එක ප්‍රශ්නයක් තමයි එන්නේ. ඉරියන් දින ප්‍රශ්න පත්‍රය. ඉරියන් දින ප්‍රශ්න පත්‍රය එක ප්‍රශ්නයක් එනවා මේ නිර්මාණ ටිකේ. හරිද? ඒක ලියන මේ ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි කොටසේනේ මේ ප්‍රශ්නයක් අහන්නේ. ඒක ලියන ප්‍රශ්නෙට ඕගොල්ලෝ ලියන්න පුළුවන් නම් ලියන නැත්නම් අතාරින්න පුළුවන්. ඒකේ 3 වෙනි කොටසේ ප්‍රශ්න දෙකක් එනවා. එකයි ලියන්න. හැබැයි ගොඩක් වෙලාවට මේ පාඩමෙන් ප්‍රශ්නේ ඇහුවොත් හැම ළමයෙක්ම ලියන. මොකද මේක ලේසි පාඩමක්. හරිද? ලිව්වේ 1735 තෝමස් නිව්කොමන් වාෂ්ප එන්ජිම එකේ සේවාව තමයි ආකරවල ජලය නල මගින් ඉවත් කිරීම හා වාතය කෘතිමව සිසිල් කිරීම. ආකරවල ජලය නල මගින් ඉවත් කිරීම හා වාතය කෘතිමව සිසිල් කිරීම. මේ ආකර ඇතුළේ තියෙන වාතය හොඳද? එළියේ තියෙන වාතය සිසිල් කරන්න කොමනාවක් වෙන්නේ නැහැ නේ. මිනිස්සුන්ට ප්‍රශ්න දුන්නේ ආකාර තුලනේ. අපි දෙවෙනි නිර්මාණය එනවා 1736 ජේම්ස් වොට් නිර්මාණය යටින් නම් තියෙනවා ළමයි බලා ගන්න. ජේම්ස් වොට්
ජේම්ස් වොට්. ළමයි ශබ්ද වැඩි. ජේම්ස් වොට්. එතන ලියන්න ඕන වැඩි දියුණු කළ මාස්ප් එන්ජිම් 1736 ජේම්ස් වොට් වැඩි දියුණු කළ වාෂ්ප එන්ජිම් වැඩි දියුණු කළ වාෂ්ප එන්ජිම් දැන් වැඩි දියුණු කළ වාෂ්ප එන්ජිමෙනුත් වෙන්නේ අර පරණ කාර්යයමයි මොකද්ද නේ වැඩි දියුණු කළ වාෂ්ප එන්ජිමෙන් සිද්ධ වුණෙත් ආකරවල ජලය නලමගින් ඉවත් කිරීම හා ආකරවල ජලය නලමගින් ඉවත් කිරීම හා වාතය කෘතිමව සිසිලනය කිරීම තෝමස් නිව්කොමන්ගේ වාෂ්ප එන්ජිමෙන් වෙච්ච කාරණයම තමයි ජේම්ස් වොට්ගේ වැඩි දියුණු කළ වාෂ්ප එන්ජිමනු සිද්ධ වේ. හැදුනේ? ආකරවල ජලය නලමගින් ඉවත් කිරීම හා වාතය කෘතිමව සිසිලනය කිරීම. ආකරවල ජලය නලමගින් ඉවත් කිරීම සහ වාතය කෘතිමව සිසිලනය කිරීම. වාතය කෘතිම සිසිල් කිරීම. තුන්වෙනි නිර්මාණය 1812 හම්ප්‍රි ඩේවි ආරක්ෂක ලාම්පුව කාර්ය තමයි ආකරවලට ආලෝකය ලබා ගැනීම. ආකරවලට ආලෝකය ලබා ගැනීම. ඔයතන ඔයගොල්ලෝ මම තියපු ඉඩ ප්‍රමාණය ඉවර වෙලා ඇති දැන්. නිර්මාණ 3යි ලියා ගන්න පුළුවන් වුණා. තව නිර්මාණයක් තියෙන ඕන පෙළ පොතේ ගිරක් ඇඳලා තියාගන්න. පෙළ පොතේ ලකුණු කරලා තියාගන්න. ඒක ලියන්න ඉඩමදි වෙනවා ඔයගොල්ලන්ට. අර 1839 වර්ෂයේදී යකඩ කේබල් කම්බි මගින් ආකරවලින් ගල් අඟුරු පිටතට ගැනීම කියන එක. ඒකත් ඔතන ලියන්න එක ඉඩමදි වෙලා එකක්වත් බලා ගන්න බැරි වෙයි. ඒක හැදුවේ කවුද? ඒක හද පුජ්‍යල දීලා නැහැ පුතේ. දැන් මේ සමහර නිර්මාණවල පුජ්‍යලයෝ දීලා නැත්තේ ඒවයි පොඩි පොඩි ගැටලු තියෙන නිසා. දැන් ඉතිහාසය කියලා අපි මේ ඉගෙන ගන්න ඉතිහාසයනේ නේද? ඉතිහාසයේ විවිධ මතනේ තියෙන්නේ. ඇතැම් නිර්මාණ වල පැහැදිලි අයිතිකාරයෝ නැහැ. ඒ නිසා ඒවට නම් දාලා නැත්තේ. හරිනේ? අර දැන් මේ පොතට කලින් තව පොතක් තිබුණා පරණ නිර්දේශය. ඒකේ නම් සමහර ඒවායි තියෙනවා. හැබැයි ඒකෙන් අරගෙන අපි නම් ටික දෙන්න පුළුවන් සමහර ඒවායි. හැබැයි තේරුමක් වෙන්නේ නැහැ. මේකේ නැති ඒවා විභාගයට අහන්නේ නැහැ ඕගොල්ලෝ. මෙන්න මෙතන ආරක්ෂක ලාම්පුවනේ. මේක තමයි ආරක්ෂක ලාම්පුව. පින්තූරේ මතක තියාගන්න ඕනේ. නිර්මාණකරුවා හම්ප්‍රි ඩේවි 1812 ආකරවලට ආලෝකය ලබා ගැනීම. හරි. ඔන්න කාර්මික විප්ලවයේ පළවෙනි කර්මාන්ත 3 කතා කරලා ඉවර කරා. ඊට පස්සේ තියෙන 22 වෙනි ප්‍රශ්නේ
ගල් අඟුරු කර්මාන්තය නිසා අතුරු ප්‍රතිලාභ රැසක් හිමි විය උදාහරණ දක්වන්න. ඔය සමහර කර්මාන්තවල තියෙන අතුරු ප්‍රතිලාභ නේ. දැන් මේ ගල් අඟුරු කර්මාන්තයෙන් ලැබුණු අතුරු ප්‍රතිලාභ ගල් අඟුරු කර්මාන්තයෙන් ගල් අඟුරු තමයි ලබා ගන්න. ඒකට අමතරව ලැබුණු ප්‍රතිලාභ. බලන්න ඔයගොල්ලෝ 7 වෙනි පිටුවට ගිහිල්ලා පළවෙනි ඡේදය මම කියවනවා. පෙළ පොතේ 7 වෙනි පිටුවේ පළවෙනි ඡේදේ. ගල් අඟුරු කර්මාන්තයේ ඇති වූ දියුණුව නිසා එමගින් ප්‍රතිලාභ රැසක් හිමි විය. කියන්නේ ගල් අඟුරු කර්මාන්තයේ අතුරු ප්‍රතිලාභ. ගල් අඟුරු පිලිස්සීමෙන් ලැබෙන ගල් තාර මහා මාර්ග ඉදිකිරීම සඳහා යොදා ගැනීම. අන්න බලන්න. ගල් අඟුරු කර්මාන්තයේ අතුරු ප්‍රතිලාභයක්. ගල් අඟුරු පිලිස්සීමේදී ලැබෙන ගල් තාර මහා මාර්ග ඉදිකරන යොදා ගන්න පුළුවන්. ගල් අඟුරු මගින් රෙදිපිලි සායම් කිරීමට අවශ්‍ය සායම් වර්ග නිෂ්පාදනය කිරීම. ගල් අඟුරු කර්මාන්තයේ අතුරු ප්‍රතිලාභයක් තමයි රෙදිපිලි සායම් කිරීමට අවශ්‍ය සායම් වර්ග නිෂ්පාදනය කිරීම. ඒ වගේම ඖෂධ සුවඳ විලවුන් තෙල් හා පොහොර නිපදවීම. ගල් අඟුරු කර්මාන්තයෙන් අතුරු ප්‍රතිලාභ රැසක් තියෙන නිසා ගල් අඟුරු කර්මාන්තයේ යෙදෙන එක වාසිදායකයි. නේ? ගල් අඟුරු කර්මාන්තයේ ගල් අඟුරුත් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ කියන්නේ අංක 1. ගල් අඟුරු කර්මාන්තයේ අතුරු ප්‍රතිලාභයක් තමයි ගල් අඟුරු පිලිස්සීමෙන් ලැබෙන ගල් තාර මහා මාර්ග ඉදිකිරීමට දාන්න පුළුවන්. ගල් අඟුරු කර්මාන්තයේ තවත් අතුරු ප්‍රතිලාභයක් තමයි රෙදිපිලි සායම් කිරීමට අවශ්‍ය කරන රෙදිපිලි සායම් කරන සායම් වර්ග නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඖෂධ වර්ග, සුවඳ විලවුන් වර්ග, තෙල් සහ පොහොර නිෂ්පාදනය කරන්නත් පුළුවන් ගල් අඟුරු කර්මාන්තය. හරිනේ? ඒ නිසා ගල් අඟුරු කර්මාන්තය ගොඩාක් මිනිස්සු අතර ජනප්‍රිය වෙච්ච කර්මාන්තයක්. ගල් අඟුරු නිෂ්පාදනය කරන්න ගියම අතුරු ප්‍රතිලාභ තියෙනවා. හරිද? අපි එනවා 22 ගල් අඟුරු කර්මාන්තය නිසා ඇති වූ අතුරු ප්‍රතිලාභ රැසක් හිමි විය උදාහරණ දක්වන්න. 1 ගල් අඟුරු පිලිස්සීමෙන් ලැබෙන ඉඩ පරිසංගල ලියා ගන්න ඉඩ මදි වෙන මගන ගල් අඟුරු පිලිස්සීමෙන් ලැබෙන ගල් අඟුරු පිලිස්සීමෙන් ලැබෙන ගල් තාර මහා මාර්ග ඉදිකිරීමට යොදා ගැනීම. මහා මාර්ග ඉදිකිරීමට යොදා ගැනීම. දෙක. ඒක ආයමත් කියන්නකෝ. ගල් අඟුරු පිලිස්සීමෙන් ලැබෙන ගල් තාර මහා මාර්ග ඉදිකිරීම සඳහා යොදා ගැනීම. ගල් අඟුරු පිලිස්සීමෙන් ලැබෙන ගල් තාර මහා මාර්ග ඉදිකිරීමට යොදා ගැනීම. 2 රෙදිපිලි සායම් කිරීමට අවශ්‍ය රෙදිපිලි සායම් කිරීමට අවශ්‍ය සායම් වර්ග නිපදවාගත හැකිවීම. සායම් වර්ග නිපදවාගත හැකිවීම.
රෙදිපිලි සායම් කිරීම සඳහා අවශ්‍ය සායම් වර්ග නිපදවාගත හැකි වීම. 3 ඖෂධ කමා සුවඳ විලවුන් කමා තෙල් ખනිජ තෙල් තෙල් කියලුවේ ખනිජ තෙල් අපි භාවිත කරන ખනිජ තෙල් ඖෂධ සුවඳ විලවුන් තෙල් හා පොහොර නිපදවීමට හැකිවීම. හරි ඔන්න කාර්මික විප්ලවයේ ප්‍රධාන කර්මාන්ත 3 සාකච්ඡා කරලා ඉවරයි. හරිද? දැන් කාර්මික විප්ලවය නිසා මේ කර්මාන්ත 3 දියුණු වෙනකොට කාර්මික විප්ලවයේ බලපෑම නිසා තවත් ශේෂ්ත්‍ර ගණනාවක් දියුණු වෙනවා. මුලින්ම බ්‍රිතාන්‍ය, පස්සේ යුරෝපේ, පස්සේ ලෝකේ. අපි අහනවා කාර්මික විප්ලවයේ බලපෑම හේතු කොටගෙන ශීඝ්‍ර දියුණුවකට ලක් වූ වෙනත් ශේෂ්ත්‍ර මොනවාද? ඒ කියන්නේ පේෂ කර්මාන්තය, යකඩහා වාණය සහ ගල් අඟුරු කියන ශේෂ්ත්‍රවලට අමතරව කාර්මික විප්ලවයේ බලපෑම නිසා ශීඝ්‍රයෙන් දියුණු වෙච්ච වෙනත් ශේෂ්ත්‍ර මොනවද කියලා. අපි එමු 7 වෙනි පිටුවට. නේ? 7 වෙනි පිටුවේ තියෙනවා කාර්මික විප්ලවයේ ව්‍යාප්තිය කියලා මාතෘකාවක්. මම කියවනවා. බ්‍රිතාන්‍යයේ පේෂ කර්මාන්තය, යකඩ කර්මාන්තය හා ගල් අඟුරු කර්මාන්තය ආශ්‍රිතව ඇති වූ කාර්මික දියුණුව කෙටි කාලයක් තුලදී වෙනත් අංශ කරාද ව්‍යාප්ත වූ බව පෙනේ. එකී ව්‍යාප්තියේ ස්වභාවය පිරික්සන විට කාර්මික විප්ලවය වෙනත් ශේෂ්ත්‍රවලට හා වෙනත් රටවල් කරා ව්‍යාප්ත වීම වශයෙන් ශේෂ්ත්‍ර දෙකක් ඔස්සේ විග්‍රහ කළ හැකිය. පළවෙනි එක වෙනත් ශේෂ්ත්‍ර කරා ව්‍යාප්ත වීම. ඒ කියන්නේ මේ පේෂ කර්මාන්ත, යකඩ හා ගල් අඟුරු කියන තුනට අමතර වෙනත් ශේෂ්ත්‍ර කරා ව්‍යාප්ත වීම. කාර්මික විප්ලවය නිසා කාර්මික හා තාක්ෂණික ශේෂ්ත්‍රයේ ඇති කාර්මික ශේෂ්ත්‍රයේ ආශ්‍රිතව බිහි වූ නව දැනුම කර්මාන්ත හා නිෂ්පාදන කටයුතු පමණක් සීමා නොවී එය තවත් ශ්‍රේෂ්ඨ කරාද පැතිර ගියේය. ප්‍රවාහනය, sannivedana හා කුෂිකර්මාන්ත යන ශේෂ්ත්‍රයන්හිද ඇති වූ කාර්මික විප්ලවයේ බලපෑම් හේතු කොටගෙන ඒවායේ ශීඝ්‍ර දියුණුවක් ඇති වී. මොන අපිට අහුණා ශේෂ්ත්‍ර තුනක්. පේෂ කර්මාන්තය, යකඩ හා වාණය, ගල් අඟුරු කියන ශේෂ්ත්‍ර හැරුණාම කාර්මික විප්ලවයේ බලපෑම නිසා ශීඝ්‍ර දියුණුවක් ඇති වෙනවා මොනවයිද? ප්‍රවාහනේ, sannivedane හා කුෂිකර්මාන්තේ. අපි ලියාගමු 23 වෙනි ප්‍රශ්නේ එකකට එකක්. කාර්මික විප්ලවයේ බලපෑම හේතු කොටගෙන ශීඝ්‍ර දියුණුවක් ඇති වූ වෙනස් ශේෂ්ත්‍ර. 1. ප්‍රවාහන ශේෂ්ත්‍රය. ප්‍රවාහන ශේෂ්ත්‍රය. ප්‍රවාහන ශේෂ්ත්‍රය. 2. sannivedana ශේෂ්ත්‍රය. sannivedana ශේෂ්ත්‍රය. 3. කුෂිකාර්මික ශේෂ්ත්‍රය. කුෂිකාර්මික ශේෂ්ත්‍රය. ප්‍රවාහන ශේෂ්ත්‍රය, sannivedana ශේෂ්ත්‍රය, කුෂිකාර්මික ශේෂ්ත්‍රය.
අපි මුලින්ම කතා කරන්නේ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ ඇති වුණු දියුණුව පිළිබඳව. හරිද? ප්‍රවාහන ශේෂ්ත්‍රයේ ඇති වුණු දියුණුව. ඔයගොල්ලෝ දන්නවා අපි අපේ රට සම්බන්ධයෙන් කතා කරොත් ඈත අතීතයේ අපේ රටේ අර වෙලෙන්දන් වෙළඳ භාණ්ඩ රැගෙන ගමන් කරාම ඇති වෙන මාර්ග. ඒතර මේ මාර්ග සාමාන්‍ය අපි කියන්නේ ඒවට මොනවද මේ ගල් අතුරලා තාර දාපු පාරවල් නෙමෙයි. ගුරු පාර කියලා අපි කියන්නේ නේ. දැන් අපි නගරේ ඉඳලා ගම ඇතුළට යනකොට තියෙන ඒ වගේ පාරවල් නේ තියෙන ගුරු පාරවල්. තාර දාලා නැහැ. නිකම් පස් වලින් පස් මත අපි කැලේ දෙපැත්ත සුද්ධ කරලා පාර කියලා හදාගෙන තියෙනවා. නේ. මේ වහින කාලෙට ඒවයි මඩ වෙනවා. නේ. එතකොට මේ ගල් අතුරලා බිම ශක්තිමත් කරලා ඒ මත තාර අතුරලා මහා මාර්ග තැනීමේ ක්‍රමයක්. දැන් අර අතන ගල් අඟුරු පිලිස්සුවාම ගල් තාරත් ආවනේ නේ. දැන් ওই ගල් තාර වලට කරන්න දෙයක් තිබුණේ නැහැනේ මුලදී. එතකොට 1811 දී ජෝන් මැකඩම් කියන පුජ්‍යලයා අලුත් ක්‍රමයක් සොයා ගන්න. ඒ තමයි මේ පොළොව මත ලොකු ගල් අතුරලා. ඔයගොල්ලෝ දැකලාද මේ මහා මාර්ග හදනකොට පොළොව මත ලොකු ගල් අතුරලා. ඒ මත කුඩා ගල් අතුරලා. ඒක හොඳින් තලලා ඒ මත තාර අතුරලා මහා මාර්ග ඉදි කරන ක්‍රමය. නේද? අපි දැකලා දෙන ගල් රෝල කියන එකක් දැකලා තියෙනවනේ ඉස්සර. ලොකු ගල් කුට්ටි දාන්න. ලොකු ගල් කුට්ටි මේ වගේ ලොකු ගල් කුට්ටි අතුරනවා. අපේ පාර අඩි 6ක් පල්ල අඩි 6කනේ. ඊට පස්සේ මේ මත පස් අතුරනවා හිඩස් වලට පිරෙන්න. නේ? ඊට පස්සේ ඒක උඩින් කුඩා ගල් අතුරලා ඒක හොඳින් තලලා ඒ මත තාර අතුරලා මහා මාර්ග නිපදවීමේ ක්‍රමය හොයාගන්නේ 1811. මේක ජෝන් මැකඩම් කියන පුජ්‍යලයා සොයාගත්තු නිසා අපි මේ ක්‍රමයට කියනවා මැකඩම් ක්‍රමය. හරිද? අපේ රටේ මාර්ග ඉදිරියලා තියෙන මේ මැකඩම් ක්‍රමයේ යටතේ. දැන් මැකඩම් ක්‍රමයට පරිබාහිරව ගිහිල්ලා අපි තව ක්‍රමයකට ආවේ මාර්ගවල කොන්ක්‍රීට් අතුරන එක. ගොඩක් ඔය ග්‍රාමීය මාර්ගවල කොන්ක්‍රීට් අතුරුවන්නේ. නේ? හැබැයි අර තාර දාන මාර්ගය තරම් සාර්ථක නෑ කොන්ක්‍රීට් අතුරනකොට. අපි තාර දාලා මාර්ගය හැදුවා නම් ඒකේ වලවල් හැදෙන්න පුළුවන්. පස්සේ ආයි ගල් ටිකක් දාලා ඒක උඩින් තාර ටිකක් දැම්මම පාර ප්‍රතිසංස්කරණය කරගන්න පුළුවන්. හැබැයි අර කොන්ක්‍රීට් අතුරපු පාරේ කාලයක් ගිහිලා කොන්ක්‍රීට් එක කැඩලා ගියාට පස්සේ ඒ කොන්ක්‍රීට් එක සම්පූර්ණයෙන්ම අයින් කරලා තමයි අපිට අලුතෙන් පාර නිර්මාණය කරගන්න. නේ? ඒක තාම මේ ජෝන් මැකඩම් හොයාගත්තු මැකඩම් ක්‍රමය තමයි ලෝකෙ දුවන්නේ. ඒක තමයි වැඩි දියුණු කළා දැන් කාපට් කියලා එන්නේ ඒකමනේ. ඒක තව පොඩ්ඩක් දියුණු කරලා තියෙන්නේ. දැන් අපේ රටේ මෑත කාලේ අපි දකින ප්‍රවණතාවයක්නේ ගොඩක් මාර්ග කාපට් අතුරන. අර ගල් අතුරලා තාර යොදන මාර්ග වෙනුවට. නේ? ඒකේ ඒ අර මැකඩම් ක්‍රමයේ තව ඉදිරි පියවරක්. හරිනේ? ඒක ඔයගොල්ලන්ගේ 7 වෙනි පිටුවේ අන්තිමට තියෙනවා මේ 1811 ජෝන් මැකඩම් ක්‍රමය. ඒක ඊළඟ පිටුවට ගියාම 8 වෙනි පිටුවට ගියාම මැකඩම් ක්‍රමය පැහැදිලි කරලා තියෙනවා. මෙතන මේ බලන්න. මොකද්ද මැකඩම් ක්‍රමය කියන්නේ කියලා මෙතන දීලා තියෙනවා. නේ? කොහොමද කියලා තියෙන්නේ? ලොකු ගල් හා පස් අතුරා කරන ලද ශක්තිමත් අත්තිවාරමක් මත කුඩා ගල් කැබලි අතුරා තලා මට්ටම් කොට මහා මාර්ග දැනීමේ ක්‍රමය. මැකඩම් ක්‍රමය. කොන් මැකඩම්. මොන මහා මාර්ග ප්‍රවාහන ශේෂ්ත්‍රයේ ඇති වුණු එක ප්‍රවණතාවයක්. ඊළඟට ළමයි ප්‍රවාහන ශේෂ්ත්‍රයේ තව නිපැයුමක් තමයි 1814 දුම්රිය එන්ජිම සොයා ගැනීම. දුම්රිය එන්ජිම
දැන් අර බ්‍රිතාන්‍යයේ තිබුණනේ ගල් අඟුරු කර්මාන්තය. දැන් ගල් අඟුරු කර්මාන්තයේ මේ ආකර වලින් ගල් අඟුරු එළියට ගන්නවා විශාල ප්‍රමාණයක්. බර අධිකයි. ප්‍රමාණය විශාලයි. එතකොට මේ ගල් අඟුරු ආකර ගාව තියෙන ගල් අඟුරු ඉතා ඉක්මනින් ඒ අදාළ තැන් වලට ප්‍රවාහණය කිරීමේ අවශ්‍යතාවය මතුවනවා. ඉක්මනින් ගෙනියන්නත් ඕන, ගොඩක් ගෙනියන්නත් ඕන. හරිද? එනේ ඒකට විසඳුම් සොයනකොට 1814 දී ජෝර්ජ් ස්ටීවන්සන් කියන පුජ්‍යලයා දුම්රිය එන්ජිම නිෂ්පාදනය කරනවා. එතනින් තමයි පටන් ගන්නේ දුම්රිය ප්‍රවාහන සේවය. 1814 තමයි ජෝර්ජ් ස්ටීවන්සන් දුම්රිය එන්ජිම සොයාගන්නේ. එතනින් ප්‍රවාහන ශේෂ්ත්‍රයේ නව පෙරලියක් ඇති වෙනවා. විශාල භාණ්ඩ ප්‍රමාණයක් එකවර ඉතා වේගයෙන් ප්‍රවාහනය කරන ක්‍රමවේදය දුම්රිය ප්‍රවාහනය. නේ? මේ ඉන්නේ ඒ අදාළ පුජ්‍යලයා ජෝර්ජ් ස්ටීවන්සන්. අනෙක් පැත්තේ තියෙන ඔහුගේ නිර්මාණය දුම්රිය එන්ජිම 1814. මතයක් තියෙනවා මේ ජෝර්ජ් ස්ටීවන්සන් කියන එක්කෙනාට අවුරුදු 17ක් වෙනකම්ම අකුරු ලියන්න කියන්න පුළුවන්කමක් තිබුණු එක්කෙනෙක් නෙමෙයි කියලා. අවුරුදු 17 වෙනකම් අකුරු ලියන්නවත් කියන්නවත් බැරි එක්කෙනෙක්ලු මතයක්. ඉතිහාසය ඉගෙන ගන්න විවිධ මත නේ. ඒත් එහෙම එක්කෙනෙක් තමයි නිර්මාණය කරන්නේ. අපි සමහර තැනකදී යමකදී අපි දැන් සමහර තැන්වලදී හැම දරුවෙම ඉගෙන ගන්නම කියන්නේ මේ පොතපතටම දක්ෂ නැහැ. මේ ඒගොල්ලෝ ගා වෙන වෙන හැකියාව දක්ෂතා තියෙන්නට පුළුවන්. නේ? එහෙමයි කියලා දැන් ඔන්න සර් එහෙම කිව්වයි කියලා වැඩේ අත්හරින්න එපා. මතයක් මෙතන තියෙන්නේ. නේ? අවුරුදු 17ක් වෙනකන් ලියන්න කියන බැරි මිනිස්සෙක් ලෝකයේ මහා විශ්මිත නිර්මාණයක් හඳුන්වලා දෙනවා. දුම්රිය එන්ජිම, දුම්රිය ප්‍රවාහනය. ඊළඟට මම වර්ෂයෙන් පොඩ උඩට යනවා මෙතනින් 1807 මම ඉන්නේ 9 වෙනි පිටුවේ. රොබර්ට් ෆූල්ටන් 1807 දී රොබර්ට් ෆූල්ටන් කියන එක්කෙනා සොයා ගන්නවා දුම් බෝට්ටුව. මුහුදු ජලය ආශ්‍රිත ප්‍රවාහන මාධ්‍ය දුම් බෝට්ටුව. දැන් බලන්න මහා මාර්ග හැදෙනවා. දුම්රිය ප්‍රවාහනය ආරම්භ වෙනවා. ජල ප්‍රවාහනයට දුම් බෝට්ටුව එනවා. දැන් ඊට කලින් ජලය යාත්‍රා කරන ඒවා තිබුණා දැන්. ඉන්දියාවට වස්කෝද ගාමා එන්නේ 1498 නේ ළමයි. ඒතර 1498 ඉඳලා කොච්චර කාලෙද 1407 කියන්නේ? මුහුදු යාත්‍රා තිබුණා. ඒවා රුවල් නැව්. මේක දුම් බෝට්ටුවක්. 1811 දී හෙන්රි බෙල් මේ අවුරුද්දේමයි. අර ජෝන් මැකඩම් ක්‍රමය හොයා ගන්නකොට හෙන්රි බෙල් කියන එක්කෙනා හෙන්රි බෙල් එයා දුම් නැව සොයා ගන්න. දුම් නැව. නේ? දුම් නැව. දුම් බෝට්ටුව දුම් නැව. හරි. ඊළඟට 1885 වෙනකොට ජර්මන් ජාතික ඩෙම්ලර් කියන පුජ්‍යලයා මෝටර් රථය නිෂ්පාදනය කරනවා. 1885 ජර්මන් ජාතික ඩෙම්ලර් ප්‍රවාහන ශේෂ්ත්‍රයේ විශාල පෙරලියක් කරමින් මෝටර් රථය නිෂ්පාදනය කරනවා. නේ? හැබැයි මේ තියෙන්නේ ලෝකේ පළවෙනියෙන්ම ඩෙම්ලර් නිර්මාණය කළ මෝටර් රථය. නේ? ඒ මෝටර් රථයයි දැන් තියෙන මෝටර් රථයයි බැලුවාම විශාල පරිවර්තනයක් වෙලා තියෙනවා. ඒ කාර්මික විප්ලවය කියන එක අඛණ්ඩ ක්‍රියාවලියක්. ඩෙම්ලර් පටන් ගත්තු මෝටර් රථ නිෂ්පාදනය මේ මොහොතේ වැඩි දියුණු වෙමින් නව අංග එක් වෙමින් නේ නව තාක්ෂණයත් එක්ක දියුණු වෙමින් තියෙනවා. ඒකම 1903 දී රයිට් සහෝදරයෝ ගුවන් යානය නිෂ්පාදනය කරනවා. මේ තියෙන රයිට් සහෝදරයෝ ඇමරිකාවේ
රයිට් සහෝදර නිෂ්පාදන ගුවන් යාන. මේ අද වෙනකොට ඒ ගුවන් යාන ගොඩාක් දියුණු වෙලා නේද? ජෙට් යාන පවා නිර්මාණය කරන තත්ත්වයට ලෝකෙ මිනිස්සු පරිවර්තනය වෙලා තියෙනවා. ශබ්දයේ වේගයට වැඩි වේගෙන් ගමන් කරන නේ ජෙට් යාන නිෂ්පාදනය කරලා තියෙනවා. අද ලෝකෙ ඇතමුන් ඉන්නවා පෞද්ගලික ජෙට් යාන අයිතිකාරයෝ. ඒ තරම් ධනවත් වෙච්ච මිනිස්සු. නේ ඒ වගේම ආපැදියක් අද නැති මිනිස්සුත් ඉන්නවා අපි වගේ. නේ ජෙට් යාන අයිතිකාරයෝ ලෝකේ. මිනිස්සු අලුතෙන් හිත අලුත් නිර්මාණ කරලා අලුත් විදියට වැඩ කරලා නේද? ලෝකෙ දියුණු වෙච්ච විදිය. හරි. ඔන්න ප්‍රවාහන ශාස්ත්‍රයේ නව නිපයුම් ටික මම කිව්වේ. මේ නිසා ප්‍රවාහන ශාස්ත්‍රය ශීඝ්‍ර දියුණුවක් ඇති වෙනවා. හරිනේ. 24 වෙනි ප්‍රශ්නේ. කාර්මික විප්ලවයේ බලපෑම නිසා ප්‍රවාහන ශාස්ත්‍රයේ ඇති වූ ප්‍රවාහන ශාස්ත්‍රයේ වෙනස්කම් රැසක් සිදු විය. උදාහරණ දක්වන්න. අපි එකිනෙක ලියා ගමු. නේ? වර්ෂ පිළිවෙල ලියා ගත්තොත් ලේසි නේ. ඒ නිසා මුලින්ම ගමු 1807. 1807 24 වෙනි ප්‍රශ්නේ. පළවෙනි රූලේ 1807 රොබර්ට් පූල්ටන් ඒ ඇමරිකන් ජාතිකයෙක් රොබර්ට් පූල්ටන් දුම් බෝට්ටුව රොබර්ට් පූල්ටන් දුම් බෝට්ටුව ඊළඟ රූලේ 1811 හෙන්රි බෙල් දුම් නැව 1811 හෙන්රි බෙල් දුම් නැව තුන්වෙනි එක පළවෙනි එක කියනවාද? පළවෙනි එක 1807 රොබර්ට් පූල්ටන් දුම් බෝට්ටුව දෙක 1811 හෙන්රි බෙල් දුම් නැව තුන්වෙනි එක තුන්වෙනි එකේ ආයි ලියන්න 1811 තුන්වෙනි එකෙත් ආයි ලියන්න 1811 තුන්වෙනි එක 1811 1811 ජෝන් මැකඩම් මැකඩම් ක්‍රමය සොයා ගැනීම මැකඩම් ක්‍රමය සොයා ගැනීම මැකඩම් ක්‍රමය සොයා ගැනීම 4 1814 जॉर्ज स्टीवनसन
දුම්රිය එන්ජිම දුම්රිය එන්ජිම දුම්රිය එන්ජිම එක්දාස් අටසිය තුන නෑ වැරදුන මට නේ නෑ එක්දාස් අටසිය අසූ පහ පස්වනි එක්දාස් අටසිය අසූ පහ එක්දාස් අටසිය අසූ පහ ඩෙම්ල එයා ජර්මන් ජාතිකයෙක් ඩෙම්ල මෝටර් රථය ඩෙම්ල මෝටර් රථය හය එක්දාස් නමසිය තුන එක්දාස් නමසිය තුන රයිට් සහෝදරයෝ ගුවන් යානය රයිට් සහෝදරය ගුවන් යානය මත තියෙනවා මේ ගුවන් යානය මුලින්ම ලංකාවේ නිර්මාණය කරනේ දඬුමොණර යන්ත්‍රය රාවණ රජුරුවන්ගේ කාලෙනේ ඔය වාරිය පොළ කියලා හැදිලා තියෙන්නේ වාරිය පොළ කියන්නේ මේ ඒ ගුවන් යාන නතර කර තැන කියලා අදහසක් ඒ මතයක් තියෙනවා. හැබැයි අපි ලෝකේ සම්මත පිළිගැනීම ලෝකේ පළවෙනි වතාවට ගුවන් යාන නිෂ්පාදනය කිරීමේ සම්මත පිළිගැනීම වෙන්නේ රයිට් සහෝදරයෝ ඇමරිකාවේ දුම්රිය මේ ගුවන් යානයේ නිපදවීම 1903 බොහොම මෑත කාලේ. හරිනේ. ඔන්න අපි ප්‍රවාහන ශාස්ත්‍රයේ නව නිපැයුම් ටික ඉවර කරා. නව ප්‍රවණතා. ඊපස්සේ 25 වෙනි ප්‍රශ්නේ අහන්නේ මැකඩම් ක්‍රමය යනු කුමක්ද කියලා. දැන් තමත් ළමයින්ට මම පැහැදිලි කරලා තියෙන්නේ මැකඩම් ක්‍රමය කියන එක. ඔයගොල්ලන්ගේ පෙළ පොතේ 8 වෙනි පිටුවේ ওই කොළ පාට තීරු ඇතුලේ තියෙන මැකඩම් ක්‍රමය. ලියන්න කලින් ආයෙසරයක් බලමු. මේකට මැකඩම් ක්‍රමය කියන්නේ මේක හොයාගන්නේ ජෝන් මැකඩම් නිසා. ජෝන් මැකඩම් සොයාගත්තු නිසා මැකඩම් ක්‍රමය. නේ. ඒක බලන්න ලොකු ගල් හා පස් අතුරා කරන ලද ශක්තිමත් අත්තිවාරමක් මත කුඩා කළුගල් කැබලි අතුරා තලා මට්ටම් කොට මාර්ග තැනීමේ ක්‍රමය අපි කියන මොකක්ද කියලාද මැකඩම් ක්‍රමය කියලා. ලියා ගන්න 25 වෙනි ප්‍රශ්න. ලොකු ගල් හා පස් අතුරා ලොකු ගල් හා පස් අතුරා කරන ලද ශක්තිමත් අත්තිවාරමක් මත කුඩා කළුගල් කැබලි අතුරා
තලා මට්ටම් කොට කුඩා කළුගල් කැබලි අතුරා තලා මට්ටම් කොට තලා මට්ටම් කොට මාර්ග තලා මට්ටම් කොට මහා මාර්ග ඉදිකිරීමේ ක්‍රමය මහා මාර්ග තැනීමේ ක්‍රමය නැත්නම් තලා මට්ටම් කොට මහා මාර්ග තැනීමේ ක්‍රමය අපි අර වෙනත් ශේෂ්ත්‍රවල ප්‍රවාහන ශේෂ්ත්‍රය ගැන කතා කරලා ඉවර කරා. හරිද? ඊළඟට තියෙන වෙනස් ශේෂ්ත්‍රවල sannivedana ශේෂ්ත්‍රය. හරිද? පෙළ පොතේ 9 වෙනි පිටුවේ තියෙන මාතෘකාවක් sannivedana ශේෂ්ත්‍රයේ ව්‍යාප්තිය කියලා. sannivedana ශේෂ්ත්‍රයේ ව්‍යාප්තිය. හරිද? දැන් ළමයි බ්‍රිතාන්‍ය තුල බලා ගන්න ඕන ළමයි බ්‍රිතාන්‍ය තුල එවක පැවති තැපැල් සේවාව වියදම් අධික එකක්. බ්‍රිතාන්‍ය තුල තැපැල් සේවාවක් තිබිලා තියෙන එක වියදම් අධික එකක්. ඒක බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයන්ට ගැටලුවක් වුණා. බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයන්ට අවශ්‍ය වුණා අඩු වියදමකින් කෙටි කාලයකින් ඉක්මනින් පණිවිඩ යවන ක්‍රමයක්. බ්‍රිතාන්‍ය තිබුණේ මුල් කාලේ ඉතා වියදම් අධික තැපැල් සේවාවක්. කාර්මික විප්ලවයත් එක්ක ව්‍යාපාරිකයෝ බිහි වෙනකොට ඒ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය වෙනවා කෙටි කාලයක් තුලදී අඩු වියදමින් ඉක්මන් තැපැල් සේවාවක්. අන්න ඒකෙදී 1840 දී බ්‍රිතාන්‍ය තුල නිර්මාණය වෙනවා පෙනී තැපැල් සේවය කියලා එකක්. 1840 බ්‍රිතාන්‍ය ආරම්භ පෙනී තැපැල් සේවය. බලන්න පෙළපොතට ගිහිල්ලා 9 වෙනි පිටුවේ 8 ඉඳලා උඩට දෙවෙනි ඡේදයේ 1840 දී පෙනී තැපැල් සේවයේ නමින් නව තැපැල් සේවාවක් එංගලන්තයේ ආරම්භ වී. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය. මෙමගින් රටේ ඕනෑම තැනකට පැන්සයක් ගෙවා ලිපියක් යැවීමට හැකි විය. ඒ කියන්නේ මුදල් ඒකකයේ පැන්සයක්. රටේ ඕනම තැනකට පැන්සයක් ගෙවා ලිපියක් යැවීමේ ක්‍රමයට අපි කියනවා පෙනී තැපැල් සේවය. දැන් ලංකාවේ නම් රුපියල් 15ක මුද්දර ඇලෙව්වට පස්සේ සාමාන්‍ය ලියුමක් අපේ රටේ ඕනම තැනකට යවන්න පුළුවන්. සාමාන්‍ය ලිපියක්. නේ? ගාල්ල ඉඳලා යාපනයට ගියා, ගාල්ල ඉඳලා කොළඹට ගියා, ගාල්ල ඉඳලා උඩුගමට ගියා මිල එකයි රුපියල් 15යි. ඒ වගේ එංගලන්තේ ඕනම තැනකට එක් පැන්සයක් ගෙවා ලිපියක් යැවීමේ ක්‍රමය ආරම්භ කරනවා 1840 දී. අපි එකට කියනවා පෙනී තැපැල් සේවය. මේ sannivedana ශේෂ්ත්‍රය ඇතිවන එක වෙනසක්. ඊළඟට ළමයි 1844 මම 9 වෙනි පිටුවේ අන්තිම ඡේදයේ ඉන්නේ. 1844 දී සැමුවෙල් මෝස් කියන පුජ්‍යලයා විදුලි පණිවිඩ ක්‍රමය සොයාගන්න. 1844 දී සැමුවෙල් මෝස් විදුලි පණිවිඩ ක්‍රමය සොයා ගන්නවා. නැත්නම් විදුලි කම්බි යොදාගෙන සංකේත උපයෝග කරගනිමින් පණිවිඩ හුවමාරු කිරීමේ ක්‍රමවේද. sannivedana ශේෂ්ත්‍රය ඇති වෙන තවත් ප්‍රවණතාවයක්. අයිත් 1876 දී මම ඉන්නේ 10 වෙනි පිටුවේ. 1876 දී ග්‍රැහම් බෙල් දුරකථනය
සොයා ගැනීම සිද්ධ කරනවා. හරි. ඊළඟට ගුග්ලි මාකෝනි ගුවන් විදුලිය සොයා ගැනීම සිද්ධ කරනවා. නේ? ඊළඟ රූපවාහිනී සොයා ගැනීම සිද්ධ කරනවා ළමයි. එතකොට අපි ප්‍රශ්න 25ක් සාකච්ඡා කළා. අදට අපිට තියෙන වෙලාව අවසන්. ඒක නිසා අපි ඊළඟ දවසේ එතන ඉස්සරහට පාඩම කතා කරන් යන්. ඔයගලන්ට සුබ රාත්‍රියක්.